සිළු දනාටම තෙරුවන් සරණයි. අද දිනත් අප සම්බන්ධ වන්නේ මහාචාර්ය රීරුකාණේ චන්දවල ස්වාමීන් වහන්සේ විසින් සම්පාදිත අභිධර්ම මාර්ගය ග්‍රන්ථය සාකච්ඡා කෙරෙන අභිධර්ම පාඩම සමගයි. අද අපේ 100 වෙනි පාඩම අපි මේ පොත අද බලාපොරොත්තු වෙන අවසන් කරන්න. ඒ අවසන් කරාට පස්සේ අපි බලාපොරොත්තු වෙනවා මේ සතිපට්ඨාන විපස්සනා භාවනා ග්‍රන්ථය දිවිනුවර ඥානාවාස ස්වාමින් වහන්සේ විසින් සම්පාදිත සතිපට්ඨාන විපස්සනා භාවනා කියන ග්‍රන්ථය ලබන සතියේ සිට ආරම්භ කරන්න. මේ පොතත් ඔබට ලබා ගන්න පුළුවන් ඕනම පොත් සාප්පුවකින් ඊටම පහසු මිලකට. මම දැන් පොතත් අරන් පොතත් ළඟ තියෙනවා නම් හොඳයි සාකච්ඡාවට සම්බන්ධ වෙනවා නම් අපි දැන් දන්නවා අර්පණා වීති අපිට ඉතුරු වෙලා තියෙන්නේ අර්පණා වීති. ඒ කියන්නේ දැන් අපි ගිය සතියේත් යම් මුල වීති ඒ කියන්නේ පංචද්වාරික වීති සහ මනෝද්වාරික වීති මුල කොටස අපි මතක් කරගත්තා ගිය සතියේ. අපි දන්නවා දැන් චිත්ත වීතියක් කියන්නේ අපි දන්නවා දැන් කයෙන් අපේ ශරීරයෙන් ඕනම කායික ක්‍රියාවක් වාචසික ක්‍රියාවක් හෝ මානසික ක්‍රියාවක් සිද්ධ වෙන්න නම් අනිවාර්යෙන් මොකක්ද සිද්ධ වෙන්න ඕන? චිත්ත වීතියක් ඇති වෙන්න ඕන. දැන් අපි දන්නෝනේ අපේ ශරීරය හැදිලා තියෙන්නේ රූප කය සහ නාම කය විදියට දෙක එකට එකතු වෙලා තමයි මේක ස්වායත්තව වැඩ කරන දෙකක්. රූපකය වෙනම අපිට පේන්න තියෙන මේ රූප වලින් හැදිච්ච මේ පේන්න තියෙන භෞතික කය කියන්නේ ඒක තමයි රූපකය. භෞතික කය මේ ඔළුවක් අත් දෙකක් කඳක් කකුල් දෙකක් තියෙන කය තමයි රූපකය. ඒ කියන්නේ රූප වලින් හැදුණු. අපි දන්නවනේ පඨවි ආපෝ තේජෝ වායෝ තමයි මේ මූලික රූප මහා භූත රූප හතර. ඒකෙන් තමයි ඇත්තටම හැදිලා තියෙන්නේ. නමුත් ඒවා එකිනෙක මිශ්‍ර වීමේදී නැත්නම් අතර මිශ්‍ර වෙන්නේ නැහැ ඒවා එකිනෙක වැළඳ ගැනීමේදී මිශ්‍ර කිව්වොත් ඒක වැඩි වැරදි අර්ථයක් එන්න පුළුවන්. මිශ්‍ර වීමක් වෙන්නේ නැහැ පටවිය සහ නමුත් එකිනෙක වැළඳ ගන්නවා. එකිනෙක වැළඳ ගැනීමේදී වෙන් කරන්න බැරි වෙන විදිහට වැළඳ ගන්නවා. ඒ වැළඳ අරගෙන තමයි ඇති වෙන රූප කලාප හැදිලා රූප ටිකෙන් රූප කලාප නිර්මාණය වෙලා රූප කලාප වලින් ඊට පස්සේ ඔය අපි නවීන විද්‍යාවේ කියන පරමාණු නිර්මාණ නැත්නම් පරමාණුවෙත් අංශු විදියට අපි අඳුරගෙන තියෙන මේ නියුට්‍රෝන ප්‍රෝටෝන ඉලෙක්ට්‍රෝන කියන දේවල් හැදිලා ඒවයින් පරමාණු නිර්මාණය වෙලා ඒවයින් මූලද්‍රව්‍ය නිර්මාණය වෙලා ඒවයින් සංයෝග ඇති වෙලා ඒවයින් ඒ සංයෝග එකතු වෙලා සෛලයක් නිර්මාණය වෙලා ඒ සෛලයෙන් නැවත වතාවක් එක එක ආකාරයට විශේෂණය වූ සෛල විවිධ සෛල විශේෂණය වෙලා අවයව හැදිලා ඒ අවයව එකතු වෙලා ශරීරයක් නිර්මාණය වෙලා තමයි මේ භෞතික ශරීරය හැදෙන්නේ. එහෙම තමයි භෞතික ශරීරය හැදෙන්නේ. නමුත් ඔය තුල අපිට කිසි දවසක මේ නවීන විද්‍යාවට හසු කරගන්න බැරි ඒක නොතේරෙන මේ කිසිම උපකරණයකට අපි මේ නවීන තාක්ෂණය භාවිතා කරලා බොහෝ ඊටාම දියුණු උපකරණ අපි දැන් මේ වෙනකොට වෛද්‍ය විද්‍යාවේ නිර්මාණය වෙලා තියෙනවා. ඉදිරියටත් තවත් බොහෝ උපකරණ නිර්මාණය වෙයි. නමුත් මේ මොන නිර්මාණය තාක්ෂණික උපකරණයක් හෝ දැනුමේ දියුණුවක් ආවත් කිසි දවසක මේ නාමකය හසු කරගන්න බෑ. මේ සාමාන්‍ය අවබෝධයට හෝ සහ උපකරණ වලට සාමාන්‍ය අපේ දැනට විද්‍යාඥයෝ කියන ඒ දැනුමත් එක්ක දිනු වෙච්ච දැනුමට හෝ ඊටාම සියුම් මට්ටමේ උපකරණයකට හසු කරන්න බැරි දෙයක් තමයි මේ ශාරීරික ක්‍රියාත්මක වෙන නාමකය. ඒක භාග්‍යතුන් වහන්සේට විතරමයි වැටහෙන්නේ. ඒක එහෙම බව දැන් අපි මේ පොතේ අවසානයේ ඉන්නේ. එතකොට දැන් තේරෙන්න ඕන මේ කියන්නේ සත්‍යයක් කියලා. කිසි දවසක එහෙම අවබෝධ වෙන්නේ නැහැ. ඒක දැන් වැටහෙන්න ඕන මේකේ තියෙන ගැඹුර මේ සියුම් නාමකයේ තියෙන ඊටාම සියුම් බව. දැන් වැටහෙන්න ඕන. දැන් අපි පොතේ අන්තිමනේ ඉන්නේ. දැන් අභිධර්මයේ පිළිබඳ දැන් හොඳ අවබෝධයක් තියෙන පිරිසක් වෙන්න ඕන අපි. අපි ඉදිරියටත් මේක තවදුරටත් අතරින් පතර මතක් කරගන්නවා.
එතකොට ඒ නාමකය තමයි ඇත්තට මේක පාලකයා. මේ ශාරීරික භෞතික ශාරීරිය තිබුණට ඒ භෞතික ශරීරය තනියම වැඩ කරන්න බෑ. ඒකේ පාලකයා තමයි පාලක මධ්‍යස්ථානයේ විදිහට ක්‍රියා කරන්නේ මේ නාමකය නැත්නම් චිත්තසංතානය කියලා අපි දන්නවා. ඒ චිත්තසංතකට කයෙන් මේ තියෙන භෞතික ශරීරයෙන් ක්‍රියා කරන ආකාර තුන අපි කිව්වා. කායික විදියට අපි ඇවිදිනවා, වැඩ කරනවා. ඒක කායික ක්‍රියා විදියට ඒ ටික අපි ගන්නවා. ඊට අමතරව වාචසික ක්‍රියා, කියන්නේ වචනයෙන් අපි ශබ්ද පිට කරනවා. ශබ්ද පිට කරලා අපේ sannivedanaය අපි ඇති කර ගන්නවා. එහෙම මේ sannivedanaය ඇති කර ගැනීමේදී ශබ්ද වෙන පිට කරනවා. ඊට අමතරව පිට කරන ශබ්දත් එනවා. අනිත් විවිධ අවස්ථාන්ද ඈනුමක් යනකොට කිවිසුමක් යනකොට ඒවා අර අපි කතා කිරීමේදී ඇතිවන ශබ්දම නෙමෙයි. නමුත් ඒවා ශබ්ද ඇති වෙන්නේ නිකන් නෙවෙයි. ඒවත් ඇති වෙන්න චිත්ත වීතිය ඇති වෙන්න ඕන. එතකොට වාචසික සහ ඊට අමතරව මානසික දැන් අපේ ශරීරයේ කායිකව වැඩ නොකරන අවස්ථාවක කායික වාචසිකවත් වැඩ නොකරන අවස්ථාවක මානසික සිතුවිලි විදියට අපේ චිත්තසංතානෙට සිතුවිලි වශයෙන් එන්න පුළුවන් අරමුණු ඇවිල්ලා චිත්ත වීතිය ඇති වෙනවා, ක්‍රියාත්මක වෙනවා. එතකොට ඒ ඕනම ආකාරයකට ශරීරය ක්‍රියාත්මක වෙන්න නම් අනිවාර්යෙන් චිත්ත වීතියක් ඇති වෙනවා. චිත්ත වීතියක් කිව්වේ සිත් පෙළ. එතකොට ඒ සිත් පෙළ දැන් අපි කතා කරා කලින් සිත්වලටත් කෘත්‍යයක් තියෙනවා. එතකොට සිතකට ගත්තාම ඇත්තටම පොදුවේ ගත්තාම සිතකට තියෙන්නේ කෘත්‍යය තමයි අරමුණු ගැනීම. නමුත් අපි වෙන වෙනම සිත් 89 අපි වෙන වෙනම කෘත්‍යයන් අපි කතා කරා. එතකොට ප්‍රතිසන්දියේදී මේ ආකාරයේ යම් කෘත්‍යයන් අපි කතා කරා. ඒතර එහෙම වුණාට අර අපේ ශරීරයේ වෙන ක්‍රියාවන් අර අපි කලින් සඳහන් කර ක්‍රියාවන් සිද්ධ වෙන්න නම් තනි සිතකට මේක කරන්න බෑ. සිත් පෙළක් ඇති වෙනවා. අන්නේ සිත් පෙළට තමයි අපි චිත්ත වීති කියලා කිව්වේ. ඒතර ඒ චිත්ත වීති ආකාර මූලික ආකාර කීයක් තියෙනවද? මූලික ආකාර දෙකයි. නමුත් අපිට තුනකට ගන්නත් පුළුවන්. මූලික ආකාර දෙක තමයි පංචද්වාරික චිත්ත වීති සහ මනෝද්වාරික චිත්ත වීති දෙකයි. හැබැයි අපි තවත් චිත්ත වීති වර්ගයක් කතා කරා. ඒ මොනවද? මරණාසන්න චිත්ත වීති කියලා. අපි ඒක වෙනත් ආකාරයක කොටසක් විදිහට තමයි අපි කතා කරේ. ඒවා සාකච්ඡා කරා. ඒතර පංචද්වාරික චිත්ත වීති, මනෝද්වාරික චිත්ත වීති සහ මරණාසන්න චිත්ත වීති. අපි තුනකට කතා කරමුකෝ. ආකාර තුනකට තියෙනවා. එතකොට එහෙම තුන් වර්ගයෙන් අපි පංචද්වාරික චිත්ත වීති සාකච්ඡා කරා. ඊට පස්සේ අපි ඉඩ තියුණොත් ආයිත් මතක් කරගනිමු වෙලාව. අපි ගිය සතියේ කතා කරා. ගිය සතියේ වැඩසටහනේ තියෙනවා. ඊට පස්සේ හරි අර්පණා වීති. එතකොට අර්පණා වීති ටික අපි දැන් මේ සාකච්ඡා කරන්නේ 336 වෙනි පිටුව 18 වෙනි පාඩම අර්පණා වීති. එතකොට මහග්ගත ලෝකෝත්තර ජවනයන් අපි පාඩම කියවාගෙන යමු ඉස්සරහට. මහග්ගත ලෝකෝත්තර ජවනයන් වන්නා වූ වීතිහු ධාන වීතිය, මාර්ග වීතිය, ඵල සමාපatti වීතිය, අභිඥා වීතිය, නිරෝධ සමාපatti වීතිය කිය අර්පණා වීති පස් කොටසකි. එතකොට අර්පණා වීති අපි කිව්වා මූලික වීති වර්ග තුනක්. උනායි පොඩ්ඩක් මතක් කරගමු මුලදලා. වීති අපි කිව්වා අපේ කය හෝ වචනය හෝ මනස හෝ නැත්නම් මානසික කායික වාචසික හෝ මානසික ක්‍රියාවන් විතරයි අපේ ශරීරයෙන් සිද්ධ වෙන්නේ. ඒතර ඒ ඕනම ක්‍රියාවක් සිද්ධ වෙන්න නම් අනිවාර්යෙන් චිත්ත වීතියක් ඇති වෙන්න ඕන. චිත්ත වීතියක් වේ සිත් පෙළක්. තනි සිතකට මේ වැඩේ කරන්න බෑ. සිත් පෙළකින් තමයි මේ වැඩ කරන්නේ. එතකොට එහෙම සිත් පෙළවල් ගත්තාම වර්ග වශයෙන් ප්‍රධාන කාණ්ඩ තුනකට අපිට බෙදා ගන්න පුළුවන්. ඒ තමයි පංචද්වාරික චිත්ත වීති, මනෝද්වාරික චිත්ත වීති සහ මරණාසන්න චිත්ත වීති. මොකද මරණාසන්න චිත්ත වීති එකක් තියෙනවා. ඒ චිත්ත වීති ඇසිරෙන්නේ වෙනස් විදියකට. ඒක නිසා අපි වෙනත් ආකාරයක් විදිහට අපි ඒක ගන්නවා. එතකොට පංචද්වාරික චිත්ත වීති කිව්වේ අපේ ඇහෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, කයෙන්
ඇති වෙන අරමුණු ඒකට වෙන වෙනම අරමුණු තියෙන බව අපි මේ ඉගෙන ගත්තා. ඒතර එහෙම අරමුණු ඒ පහ එකම විදියට හැසිරෙන්නේ ඒ වෙන විශේෂම වූ අරමුණු මේ ద్వාරයන් වලට තිබුණා. ඒක නිසා අපි වෙනම ගොඩක් විදියට ගත්ත ඒවා පංචද්වාරික චිත්ත වීති කියලා අපි ඉගෙන ගත්තා. කලින් අපි ඒක ඉගෙන ගත්තා. ඊට පස්සේ මනෝද්වාරික චිත්ත වීති ආයත් වර්ග දෙකකට බෙදුණා. කාමජවන් සහ අර්පණා කියලා. කාමජවන් සහ අර්පණා කියලා වර්ග දෙකක් තිබුණා. ඒ දෙකෙන් අපි කාමජවන් චිත්ත වීති ඉගෙන ගත්තා මේ වෙනකොට. කාමජවන් චිත්ත වීති කලින් අපි ඉගෙන ගත්තා. ඒකත් අපි වර්ග දෙකකට ඉගෙන ගත්තා. චිත්තක්ෂණ 14ක් ආයු ඇති වර්තමාන රූප අරමුණු කරගෙන ඇති වෙන චිත්ත වීති සහ චිත්තක්ෂණ 14ක් ආයු නැති වර්තමාන රූප අරමුණු කරගෙන ඇති වෙන චිත්ත වීති කියලා වර්ග දෙකකට බෙදාගෙන අපි කලින් සාකච්ඡා කරා. අපි තව ඉඩ තිබුණොත් අපි කාලය තිබුණොත් අපි මේ ටික සාකච්ඡා කරලා තව පොඩ්ඩක් මතක් කරගනිමු අන්තිමටම. ඊළඟට අද සාකච්ඡා අපි මරණාසන්න චිත්ත වීති මීට කලින් කතා කරා. මරණාසන්න චිත්ත වීති කතා කරා අපි වෙලාව තිබුණොත් ඒකත් අපි මතක් කරගනිමු. දැන් අද අපිට තියෙන්නේ අර්පණා චිත්ත වීති. අර්පණාවක් කියන්නේ අපි දන්නෝනේ අර්පණා කියන්නේ භාවනා කිරීමෙන් ඇති කරගන්නා ධාන සහ මාර්ගඵල. ওই ටිකනේ. ඒතර එහෙම ඇති වෙන්න වර්ග වශයෙන් චිත්ත වීති ටික තමයි මේ කියන්නේ. මොනවද? මහග්ගත ලෝකෝත්තර ජවනයන් වන්නා වූ වීතියු අර්පණාන වීති නම් වේ. එතකොට මහග්ගත ලෝකෝත්තර. ওই දෙවර්ග තමයි මේ අර්පණා වීති කියලා කියන්නේ. ධාන එතකොට වර්ග බලමු. ධාන වීති කියලා වර්ගයක් තියෙනවා. ධාන වීතිය, මාර්ග වීතිය, ඵල සමාපatti වීතිය, අභිඥා වීතිය, නිරෝධ සමාපatti වීතිය කියා අර්පණා වීති පස් කොටසක. එතකොට වර්ග පහක් තියෙනවා. අර්පණා වීති වර්ග පහක් තියෙනවා. මොනවද? ධාන වීති, මාර්ග වීති, ඵල සමාපatti වීති, අභිඥා වීති, නිරෝධ සමාපatti වීති. ඔන්න වර්ග පහක්. වීති වර්ග පහක් තියෙනවා. අර්පණා වීති වර්ග පහක් තියෙනවා. එතකොට ප්‍රථම ධාන වීතිය, ද්විතීය ධාන වීතිය, තෘතීය ධාන වීතිය, චතුර්ථ ධාන වීතිය, පංචම ධාන වීතිය, ආකාසානංචායතන ධාන වීතිය, විඥානංචායතන ධාන වීතිය, ආකින්චඤ්ඤායතන ධාන වීතිය, නේව සංඥා නාසඤ්ඤායතන ධාන වීතිය කියා ධාන වීති 9ක් ඇත්තේ. මේ ධාන සිත් ටිකක් කියවනේ අපි මතකනේ. මොනවද? රූපාවචර ධාන 5යි, අරූපාවචර ධාන 4යි. උතන 9යිනේ. උතන මහග්ගත සිත් 9යි, කුසල් සිත් 9යි. අන්නේ කුසල් සිත් 9ට අදාළ වූ ධාන සිත් ටික, ධාන වීති ටික තමයි මේ කියන්නේ. හරිනේ. අපි සිත් වශයෙන් අපි කලින් ඉගෙන ගත්තා කුසල් සිත් විදියට. කුසල් සිතක් කියන්නේම ධානයක්. සිතක් කියන්නේම ධානයක්. එතන මහග්ගත වෙනවා. මහග්ගත සිත් 9 ඔය කිව්වේ. මහග්ගත සිත් 9. ඒ සිත් 9ට අදාළ වූ වීති ටික කියන්නේ මේ. හරි. එතන වීති 9ක් ආවා. එයින් එක් වීතියක් ආධිකාර්මික වීතිය සහ සමාපජ්ජන වීති වශයෙන් දෙක බැදින් වීමෙන් ධාන වීති 18ක් වන්නේ. එතකොට ආධිකාර්මික කියන්නේ පළවෙනි වතාවටම අපි කියෝනේ ඉස්සෙල්ලම ධානයක් උපද්දා ගත්තේ නැති කෙනා ඉස්සෙල්ලම උපද්දනකොට ඒක විශේෂ වීතියක් විදියට අපි ගන්නවා ඒක. ඒක එක විදියකට හැසිරෙන්නේ ඒක එක වීදියක්. එහෙම උපදවා ගත්ත කෙනා දෙවනි වරට උපද්දන ධානයට අපි කියනවා සමාපජ්ජන වීති කියලා. පළවෙනි කෙනා ඉස්සෙල්ලම උපදවන වීතිය ආධිකාර්මික වීතිය. එහෙම උපදවපු කෙනෙක් නැවත වතාවක් උපදින එකට අපි කියනවා සමාපජ්ජන වීතිය. එතකොට වර්ග දෙකක් එනවායි. වර්ග දෙකක් එනවා. එතකොට අතන 9ක් තිබුණා. ඒ 9 වර්ග දෙකකින් වැඩි වුණා නේ. ඔව් එතකොට 18ක් වෙනවා. 18ක් වෙනවා. 18ක් වෙනවා. ඊට පස්සේ ධාන මාර්ගඵල ලැබිය හැක්කේ ඥාන සංප්‍රයුක්ත ප්‍රතිසන්දියක් ලැබීමෙන් උප්පත්තියම නුවණ ලැබුව පුද්ගලයන්ටයි. අපි කලින් කිව්වා ධානයක් හෝ මාර්ගඵලයක් ලබන්න නම් අනිවාර්යෙන් ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් ලබන්න ඕන. ත්‍රි හේතුක. ඒ කියන්නේ අලෝභ, අදෝස, අමෝහ කියන කුසල කුසල තුනම අරමුණු වෙලා ඇති වෙන සිතකට කුසලයකට තමයි අපි ඥාන සංප්‍රයුක්තයි කියලා කියන්නේ. මොනවද වෙනත් විදිහට කිව්වොත් ඥාන සංප්‍රයුක්ත සිත් කීයක් තියෙනවද? 4යිනේ. ඥාන සංප්‍රයුක්ත කුසල් සිත් 4යි. එතකොට එහෙම කුසලයකින් කුසලයක් ඇති වියලා තමයි ඇති වෙන්නේ. ඒකිනුත් උත්කෘෂ්ඨාකාරයෙන් ඇති වෙන්න ඕන. අපි කලින් කතා කරා. දැන් වෙලාවක් නැහැ ඒ විස්තර කතා කරන්න. අපි කලින් කතා කරා ඒවා. එතකොට උත්කෘෂ්ඨාකාරයෙන් ඇති වෙන්නත් ඕන. නැත්තම් ත්‍රි හේතුක උපතක් ඇති වෙන්නේ නැහැ. එතකොට එහෙම කුසලයකින් ඇති වෙන කුසලයක් අරමුණු කරගෙන
මොකද්ද වෙන්නේ මරණාසන්න චිත්ත වීති කලින් භවයේ මරණාසන්න චිත්ත වීතියට ඇති වෙන්න ඕන එහෙම ත්‍රි හේතුක කුසල කර්මයක්. කුසල කර්මයක් අරමුණු වෙන්න. එහෙම අරමුණු වුණාම තමයි මරණාසන්න චිත්ත වීතියට ඊළඟේ ප්‍රතිසන්දිය ත්‍රි හේතුක වෙන්නේ. අපි මරණාසන්න චිත්ත වීතිය වලට ඒ ගැන කතා කරා. අපි ඉදිරියට තව වෙලාවක් තිබුණොත් අපි කතා කරමු. හරි නේද? එතකොට අන්න ඒකට තමයි ත්‍රි හේතුක උපතක් කියන්නේ. අන්න ඒක තමයි ඥාන සංප්‍රයුක්ත ප්‍රතිසන්දියක් ලැබීමෙන් උත්පත්තියෙන්ම නොවන ලැබූ පුද්ගලයන්ට. එතකොට ඒ කියන්නේ ත්‍රි හේතුක උපතක්. නුවණ මද පුද්ගලයන් විසින් ධානාදිය නොලැබිය හැකිය. එතකොට ඒ කියන්නේ ත්‍රි හේතුක නැති උප්පත්තියක් තියෙන අය. ඒ කියන්නේ ද්වි හේතුක අහේතුක නේද? ද්වි හේතුක අහේතුක තියෙන උප්පත්තියක් තියෙන අයට ධානා මාර්ගඵල ලබන්න බෑ. ඔව් ලබන්න බෑ. නුවණැති පුද්ගලයෝ ඉතින් අපි ගන්නවා ත්‍රි හේතුක. ත්‍රි හේතුක අය ගත්තාම ත්‍රි හේතුකයනේ නුවණැති කියලා කිව්වේ මෙතන. ඒතර ත්‍රි හේතුක අය ගත්තත් නැවත වතාවක් තියුණු නුවණ සහ තියුණු නුවණ නැති කියලා ආයත වර්ග දෙකකට බෙදා ගන්නවා. අපි තියුණු නුවණැති පුද්ගලයෝ ආයත වර්ග දෙකකට බෙදා ගන්නවා. තියුණු නුවණ ඇති සහ තියුණු නුවණ නැති කියලා වර්ග දෙකකට බෙදා ගන්නවා. එතකොට මේ ධර්මයේ තියුණු නුවණ ඇතියන්ට ක්ෂිප්‍රාභිඤ්ඤා නමද ක්ෂිප්‍රාභිඤ්ඤා කියලා කියනවා තියුණු නුවණ ඇති අයට ක්ෂිප්‍රාභිඤ්ඤා කියලා කියනවා අපි. තියුණු නැති අයට අපි කියනවා දන්දාභිඤ්ඤා කියලා. එතකොට ක්ෂිප්‍රාභිඤ්ඤා දන්දාභිඤ්ඤා කියලා වර්ග දෙකක් තියෙනවා. එතකොට අර තියුණු නුවණ ඇති අයත් නැත්නම් ත්‍රි හේතුක උපතක් ලැබුව අයත් ආයත් වර්ග දෙකක් තියෙනවා ක්ෂිප්‍රාභිඤ්ඤා සහ දන්දාභිඤ්ඤා. ක්ෂිප්‍රාභිඤ්ඤා කියලා කිව්වේ තියුණු නුවණ ඇති තියුණු නුවණ නැති තමයි නුවණ තියෙනවා හැබැයි තියුණු නැහැ නුවණ. අන්න ඒ අය දන්දාභිඤ්ඤා කියලා කියනවා. ඊයතකී ධාන වීති 18කින් එක් වීතියක් දන්දාභිඤ්ඤා ක්ෂිප්‍රාභිඤ්ඤා පුද්ගලයන්ගේ වශයෙන් දෙක බැගින් වීමෙන් ධාන වීති සතිසක් වන්නේ. එතකොට ආයත අර වීති ටික ආයත වර්ග දෙකකට බෙදෙනවා ක්ෂිප්‍රාභිඤ්ඤා සහ දන්දාභිඤ්ඤා කියලා. එතකොට කීයක් වුණාද? 36ක් වෙනවා. 36ක් වෙනවා. එයින්ද එක් වීතියක් කුසල ධාන ක්‍රියා ධානයන්ගේ වශයෙන් දෙක බැගින් වන බැවින් ධාන වීති දෙසැත්තෑවක් වන්නේ. ඔව්. ඒ කියන්නේ ඒතර ක්‍රියා සහ අපි කියන්නේ ක්‍රියාසිත සහ මේ කුසල් සිත සහ ක්‍රියාසිත කියලා වර්ග දෙකකට බෙදෙන්න පුළුවන්. දෙකකට බෙදෙනවා. ඒතකොට දෙකකට බෙදිලා ආයි කට් වුණා. හරි ප්‍රශ්නයක් තියෙනවා. පිරිසක් ඉන්න සම්බන්ධ වෙලා නැත්තම් මේකට අපි කරන්නත් තිබුණා මේ. ආවනේ. ඇහෙනවද? හැරෙන්නේ හරි පොඩි ගැටලුවක් ආවා ඒකයි හරි එතකොට ක්ෂිප්‍රාභිඤ්ඤා සහ දන්දාභිඤ්ඤා වර්ග දෙකක්. ඉහත කී ධාන වීති 18කින් එක් වීතියක් දන්දාභිඤ්ඤා ක්ෂිප්‍රාභිඤ්ඤා පුද්ගලයන්ගේ වශයෙන් දෙක බැගින් වීමෙන් ධාන වීති සතිසක් වන්නේ. එයින්ද එක් වීතියක් කුසල ධාන ක්‍රියා ධානයන්ගේ වශයෙන් දෙක බැගින් වන බැවින් ධාන වීති දෙසැත්තෑවක් වන්නේ. එතකොට කුසල සහ ක්‍රියා. දැන් අපි කියවනේ අර දැන් කුසල ක්‍රියාව වෙනස් වෙන්නේ කොහොමද? ක්‍රියා කියන්නේ රහතන් වහන්සේලාට. ඕ දැන් මේ ධාන උපදවන ඕනේ රහතන් වහන්සේලාත් උපදනවා කියන්නේ ආර්යයන් වහන්සේලා රහතන් වහන්සේලා සහ අනිත් අනිත් අයට කියන්නේ අපිට ආර්ය සහ පෘථග්ජන. එතකොට ආර්ය සහ පෘථග්ජන. ආර්ය ගත්තාමත් මෙතෙන්දී රහතන් වහන්සේලාගෙන් මෙහා ටික තියෙනෝනේ දැන් රහත් වුණාට පස්සේ තමයි කෙලෙස් නැති වෙන්නේ සියල්ල. එතකොට උන්වහන්සේලාට රහත් වුණොත් අරහතුන් වහන්සේලාට තමයි අරහතුන් වහන්සේලා අපි දන්නෝනේ අරහත් වෙච්ච පිරිස වර්ග තුනක් ඉන්නවා. ඒ තමයි බුදු පසේ බුදු රහත්. බුදු පසේ බුදු රහත්.
ඒතර එතනින් මෙහා ආර්යයන් වහන්සේලා ඉන්න සෝවාන් සකදාගාමි අනාගාමි. එතන උන්වහන්සේලාත් එතකොට පෘථග්ජන අයත් පෘථග්ජනත් ඉන්නෝනේ ත්‍රි හේතුකය. ඒතර පෘථග්ජනත් ත්‍රි හේතුකය ඉන්නෝ අර සෝවාන් සකදාගාමි අනාගාමි කියන ආර්යයන් වහන්සේලා ඔය කොටස ඔක්කොම ඇති වෙන්නේ කුසල් සිත්. අරහත් වුණාට පස්සේ ඇති වෙන්නේ ක්‍රියාසිත. මොකද කෙලෙස් නැසපු නිසා. හරි නේද? එහෙම පැහැදිලි නේද? එතකොට කුසල් සහ ක්‍රියාසිත වර්ග දෙකක් වෙනවා. අපි කලින් අපි ඉගෙන ගත්තා ක්‍රියාසිත සහ කුසල් සිත් කියලා අපි ඉගෙන ගත්තා කලින්. එතකොට ඒ විදිහට ආයත් වර්ග දෙකකට බෙදෙනවා මේක. බෙදිලා එතකොට කීයක් වෙනවද? දෙසැත්තෑවක් වෙනවා. හරිද? එතකොට අපි කිව්වා ඒ කියන්නේ දැන් මහග්ගත සිත් විදියට ධාන වීති 9ක් වෙන බව අපි කිව්වා. රූපාවචර කුසල් සිත් 5යි අරූපාවචර කුසල් සිත් 4ට අදාළ වීති 9ක් එතන එනවා. ඒක ඊට පස්සේ වැඩි වෙනවා ආධිකාර්මික සහ සමාපාජන වීති වශයෙන් වර්ග දෙකකට බෙදුණා. එතකොට 18ක් ආවා. ඒක ඊට පස්සේ ආයේ ක්ෂිප්‍රාභිඥා දන්දභිඥා කියලා වර්ග දෙකකට බෙදුණා. එතකොට 18 36ක් වුණා. 36 ආපස්සට කුසල් සහ ක්‍රියා විදියට ආයෙත් දෙකකින් වැඩි වුණා. එතකොට 72ක් එනවා. එතකොට මෙතන ධානසිතම 72ක් එනවා. ධාන වීති 72ක් තියෙනවා. ධාන වීති 72ක් තියෙනවා. හරිද? ධාන කොටසට අයිති වෙන වීති 72ක් තියෙනවා. ඊළඟට ප්‍රථම ධාන ආධිකාර්මික වීති 2. ප්‍රථම ධානය ලැබීමට නිසි භාවනාවක යෙදෙන්නා වූ යෝගාවචරයාට ධාන ලැබීමට ලං වූ කල්ලි භවාංග චලන භවාංග උපච්ඡේදයන්ගෙන් පසු භාවනාරම්මණය අරමුණු කොට මනෝද්වාරා වජ්ජන චිත්තයේ ඉපිද නිරුද්ධ වේ. ඉක්බිදි ඒ ආරම්මණයම ගනිමින් ඥාන සංප්‍රයුක්ත කාමාවචර ජවනයන් අතුරෙන් යම්කිසි එක් ජවනයක් පරිකර්මයේ උපචාරය අනුලෝමයේ ගෝත්‍ර භූය. ඔය සිත් හතර අපි මතක තියාගන්න ඕන. පරිකර්ම උපචාර අනුලෝම ගෝත්‍ර භූ. එතකොට යන නම් වලින් සතර වරක් ඉපිද නිරුද්ධ වීමෙන් පසු ප්‍රථම ධාන චිත්තය එක්වරක් ඉපිද නිරුද්ධ වේ. නිරුද්ධ අනතුරුව භවාංග වේ. මේ දබ්දබිඤ්ඤා පුද්ගලයාගේ ප්‍රථම ධාන ආධිකාර්මික වීතිය. අපි කිව්වා දැන් ධාන වීති 72ක් තියෙන බව කිව්වා. මේ කිව්වේ ප්‍රථම ධාන ධාන ඔක්කොම කිව්වා මුල් වශයෙන්ම ධාන කීයක් තිබුණාද? ධාන 9ක් තිබුණා. ධාන 9ක් තිබුණා. ඒ 9න් ප්‍රථම ධානය ගැන තමයි මේ කියන්නේ. ඒ 9න් ප්‍රථම ධානය ඒකෙනුත් ආධිකාර්මික සහ සමාපජ්ජන කියලා වර්ග දෙකක් බෙදුණා. ඒ දෙකෙන් ආධිකාර්මික වීතිය ගැන තමයි මේ කියන්නේ. ඒ දෙකෙනුත් මේ දන්දවිඥා. ඒකට දන්දවිඥා චිප්‍රවිඥා කියලා හරි වර්ග දෙකක් තිබුණා. ඒකෙන් දන්දවිඥා එක තමයි මේ කියන්නේ. එතකොට ප්‍රථම ධාන ආධිකාර්මික වීති දෙක ගැන මේ කියන්නේ. එතකොට ඒකේ මොකද වෙන්නේ? ධාන වීතිය ප්‍රථම ධාන ලැබීමට නිසි භාවනාවක යෙදෙන්නාව. දැන් භාවනා කරන්න ඕනේ මේ වීතිය උපද්ද ගන්න. නිකන් උපද්ද ගන්න බෑනේ. යෙදෙන්නාව යෝගාවචරයාට ධානය ලැබීමට ලං වූ කල්ලි භවාංග චලන. දැන් අපි මොන භාවනාවද කරන්න ඕන? ප්‍රථම ධාන උපද්දන්න පුළුවන්? නෑ. තියෙනෝනේ කර්මස්ථාන කීයක් තියෙනවද? 40යි. 40යි නේද? ඒ 40න් 30යි නේද අර්පණා උපද්දන්නේ? අර්පණා එන්නේ 30යි. ඊතුරු 10 අර්පණා වෙන්නේ නැහැ, උපචාර විතරයි. අපි මේව කතා කරා. දැන් වෙලාව මදි ඔක්කොම මතක් කරගන්න. අපි ඉදිරියේදී අවශ්‍ය වෙලාවට මතක් කරගමු. ඒ 30 මොන ඒ 30න් යන්න ඕනේ නේද? ප්‍රථම ධානය උපද්දන්න නම්. එතකොට ඒකිට එහෙම යෝගාවචර ධානය ලැබීමට මොකක් හරි ඒ වගේ ඒ 30න් එකක් භාවනා කරලා කල්ලි භවාංග චලන භවාංග උපච්ඡේදයන්ගෙන් පසු භාවනාරම්මණය. එතකොට අපි දන්නෝනේ භවාංග චලන භවාංග උපච්ඡේදය වෙන්න ඕනේ නේ. භවාංග චලනය කියන්නේ අරමුණ ආවහම භවාංග චලන භවාංග වෙමින් සිට භවාංග චලනය වෙනවා. චලනය වෙලා තව භවාංග සිතක් ඇති වෙලා භවාංග උපච්ඡේද වෙලා නවතිනවා භවාංග වෙන එක. ඊට පස්සේ තමයි මොකද වෙන්නේ? අර කියන පරිකර්ම උපචාර අනුලෝම සහ ගෝත්‍ර භූ කියන කුසල් සිත් නම් වලින් සතර වරක් ඉපිද
නැත්නම් කාමාවචර ජවන්. කාමාවචර ජවන් කිව්වොත් නිවැරදි මේක. යම් කිසි ජවනයක් පරිකර්මය. එතකොට ඥාන සංප්‍රයුක්ත කාමාචර ජවනයක්. එතකොට කාමාවචර ජවන් කීයක් තියෙනවද? කාමාවචර ජවන් නෑ 29යි. එතකොට කාමාවචර සිත් කීයක් තියෙනවද? කාමාවචර සිත් 54යි. කාමාවචර සිත් 54යි. ඒකෙන් අකුසල් සිත් 12යි, අහේතුක සිත් 18යි, කාමසෝබන සිත් 24යි. ඒ 24න් එතකොට ජවන් වෙන්නේ මොනවද? ඒ 24යි ඔක්කොම. එතකොට ජවන් කිතන කීයක් තියෙනවද? එතකොට අකුසල් සිත් 12ක් ජවන්ද? අකුසල ජවන්. අකුසල ජවන්. ඊට පස්සේ අහේතුක සිත් වල ජවන් තියෙනවද? ඇයි මේ ක්‍රියාසිත 3ක් තියෙනෝනේ. ආසිත උත්පාද සිත ජවන් සිත. එතකොට අතන 12යි 13යි. 13යි. එතකොට අතන කාමාවචර සිත් 24න් කුසල් සිත් 8යි. 21 කුසල් සිත් 8යි. ක්‍රියාසිත 8යි. 29යි. හරිද? එතකොට කාමාවචර ජවන් කීයද? 29යි. අපි කතා කරා මේවා. කාමාවචර දාන 29ක් තියෙනවා. එතකොට ඒ වයින් මෙතෙන්දී එන්නේ එතන ඥාන සංප්‍රයුක්ත ජවන් කීයක් තියෙනවා? ඥාන සංප්‍රයුක්ත ජවන් ඔක්කොම 29යි. කාමාවචර ජවන් ඔක්කොම 29ක් බව අපි දැන් මතක් කරගත්තා. ඒකෙන් ඥාන සංප්‍රයුක්ත ජවන් කීයක් තියෙනවද? 8යි. ඒ 8 හැදෙන්නේ කොහොමද? කුසල් 4යි, ක්‍රියා 4යි. ඔව් බොහොම හොඳයි. හරි නේද? එතකොට කුසල් 4යි, ක්‍රියා 4යි. ඒතර අපි කියවනේ අර කුසල චිත්ත වීති, ක්‍රියා චිත්ත වීති කියලා වර්ග දෙකකට බෙදුණානේ. එතකොට 72කින් භාගයක් එන්නේ 36ක් කුසල්, 36ක් ක්‍රියා. 36ක් කුසල්, 36ක් ක්‍රියා. එහෙමයි බෙදෙන්නේ. ඒතර මෙතන කියන්නේ මේ ප්‍රථම ධාන ආදිකාර්මික වීති දෙක. ඒතකොට ඥාන සංප්‍රයුක්ත කාමාවචර ජවනයන් අතුරෙන් යම් කිසි එක් ජවනයක්. ඒතකොට එතන ඔක්කොම ජවන් වෙන්න පුළුවන් ඒවා තියෙන්නේ 8යි. ඒ 8න් එකක් නේ මෙතෙන්ට එන්න පුළුවන්. 8න් නම් 8න් ප්‍රථම ධාන ආදිකාර්මික වීති දෙක එන්නේ කොහොමද? ක්‍රියා එකයි, කුසල් එකයි, ක්‍රියා එකයි. එහෙම නෙන්නේ. කුසල් එකයි ක්‍රියා එකයි. එතකොට ඒකට කුසල් පැත්තේ නම් කුසල් 4න් එකක් එනවා. ක්‍රියා පැත්තේ නම් ක්‍රියා 4න් එකක් එනවා. හරිනේ? 8 හැදුනේ එහෙමනේ. තේරෙනවද මේ කියන ඒවා? මේ අපි කලින් කතා කරපු පාඩමේ ඒවා අපි මේ සියල්ල කතා කරා මේ. මෙතන කතා කරපු දේවල් මේ කියන්නේ. මම දන්නේ සමහර අයට එකපාරට වැටෙන්නේ නැතුව දැන් අපි කමන්නේ නිකන් මතක තියාගෙන යමු හිම. දැන් වෙලාමදී අපිට ඔක්කොම මතක් කරන්න මෙතන. එතකොට අපි අවස්ථාව වෙනකොට තව නැවත මේක මතක් කරනවා. එතකොට එයින් හතරක් ඇති වෙනවා. එයින් හතරෙන් එකක් යම්කිසි ජවනයක්. ඒ දැන් කුසල් පැත්තේ නම් 4යි, ක්‍රියා පැත්තේ නම් 4න් එකක් අරමුණු වෙලා ඒක පරිකර්ම විදියට එක සැරයක් උපදිනවා. ඊළඟ උපචාරයේ විදියට තව සැරයක් උපදිනවා. අනුලෝම විදියට තව සැරයක් උපදිලා, ගෝත්‍ර භූ විදියට තව සැරයක් ඉපදිලා යන නම් වලින් 4 වරක් ඉපිද. උට ආකාර 4කින් 4 වරක් ඉපිද නිරුද්ධ වීමෙන් පසු ප්‍රථම ධාන චිත්තයේ එක් වරක් ඉපිද නිරුද්ධ වේ. ඊට පස්සේ ඔන්න ඒකෙන් පස්සේ මොකද වෙන්නේ? ප්‍රථම ධාන චිත්තය එක සැරයක් ඉපදිනවා. හරිද? නිරුද්ධ වේ. අනතුරුව භවාංග වේ. මේ දන්ද අභිඥා පුද්ගලයාගේ ප්‍රථම ධාන ආදිකාර්මික වීතිය. හරිද? ඊට පස්සේ ඒ කියන්නේ මෙහෙමයි වෙන්නේ. දැන් අපි කිව්වා
අපි කිව්වා මෙතන වෙන්නේ ඉස්සෙල්ලා අතීත භවාංග නෙවෙන්නේ අතීත භවාංග වෙලා භවාංග චලනය වෙනවා. භවාංග චලනය වෙනවා. ඊළඟට භවාංග උපච්ඡේදය. ඊට පස්සේ මනෝද්වාරා වර්ජනය. ඊට පස්සේ මනෝද්වාරා වර්ජනය ඊට පස්සේ පරිකර්ම. ඊට පස්සේ උපචාර. ඊට පස්සේ අනුලෝම. ඊට පස්සේ ගෝත්‍ර වූ. ගෝත්‍ර වූ ඇති වෙලා ඊට පස්සේ මොකද්ද? ධානසිත. ධානසිත. ඊට පස්සේ තමයි ධානසිත. ප්‍රථම ධානසිත තමයි ඊළඟ වෙන්නේ. ධානසිත. ප්‍රථම ධානය. හරිද? මේ විදිහට තමයි වෙන්නේ. දැන් ඔන්න අපි භාවනාවට වාඩි වෙනවා. භාවනාවට වාඩි වෙලා අපි භාවනා අරමුණ ආපු ගම ආව ගමන් භවාංග චලනය වෙලා භවාංග උපච්ඡේදනය වෙලා මෙන්න මෙතන මනෝද්යාරා වර්ජණයෙන් තමයි අරමුණ ගන්නෙ. මනෝද්යාරා වර්ජණයෙන් තමයි අරමුණ ගන්නෙ. අරමුණ අරගෙන ඊට පස්සේ පරිකර්ම අර මෙතෙන්දි මතුවෙනවා අර ජවනයක්. ජවනයක් මතුවෙනවා. ඒක පරිකර්ම විදියට එක සැරයක් උපදිලා ආයෙත් උපචාර විදියට ඉපදිලා ඊට පස්සේ අනුලෝම විදියට උපදිලා ගෝත්‍රපෝ විදියට ඉපදිලා ඔන්න ඊට පස්සේ ධානය උපදිනවා. හරිද? ඒක තමයි ධානය ඉපැද්දීමේදී වෙන්නේ. අපි තවත් ධාන ගැන ඉස්සරහට කතා කරනකොට තවදුරටත් අපි සාකච්ඡා කරමු. එතකොට ඒක තමයි ප්‍රථම ධාන අර්පණා වීතිය. මේක තමයි ප්‍රථම ධාන අර්පණා වීතිය. ඊට පස්සේ අනාගාමී මාර්ගයෙන් එතන අපි ඉන්නේ නේ. ඔව්. නෑ ඒක නෙමෙයි. ඊට පස්සේ ඒ ආදිකර්මී වීතිය. ක්ෂිප්‍රාභිඥා පුද්ගලයාට වනාහි භවාංග චලන භවාංග උපච්ඡේදයෙන් පසු භාවනාරම්මණය අරමුණු කොට මනෝද්වාරා වජ්ජන උපචාර අනුලෝම ගෝත්‍ර වූ කියා කාමාචර ජවනයන් තුන්වරක් ඇතිවීමෙන් පසු ප්‍රථම ධාන චිත්තය එක්වරක් ඇති වී භවාංග වන්නේ මේ ක්ෂිප්‍රාභිඥා පුද්ගලයාගේ ප්‍රථම ධාන ආදිකාර්මික වීතියේ. දැන් මෙතෙන්දි වෙන්නේ මේ කිව්වේ දන්ද අභිඥා. මේ කිව්වේ දන්ද අභිඥා. දන්ද. ඒතර ක්ෂිප්‍රාභිඥා වෙනස් වෙන්නේ මේ විදිහටම ගිහිලා මෙන්න මේ පරිකර්ම කියන සිත ඇති වෙන්නේ නැහැ. මොකද තියුණු නිසා මේ පරිකර්ම කියන සිත ඇති වෙන්නේ නැහැ. ඒක තමයි වෙනස තියෙන්නේ. මේ පරිකර්ම සිත නැතුව ආයත් අතීත භවාංගය, භවාංග චලනය, භවාංග උපච්ඡේදය, මනෝද්වාරා වර්ජනය, උපචාර කෙලින්ම උපචාර අර්පණා ගෝත්‍ර භූ කියලා ඔන්න ධානය සිතේ උපදිනවා. ඒක තමයි වෙනස තියෙන්නේ. මේක වෙන්නේ මේක නෑ. මේක තමයි ක්ෂිප්‍රාභිඥා චිත්ත වීතිය වෙනස තියෙන්නේ. නුවණ තියුණු වෙනකොට මේ පරිකර්ම සිත නැති වෙනවා. කෙලින්ම උපචාර අර්පණා ගෝත්‍ර වූ. කෙලින්ම උපචාරයට යන්න පුළුවන්. හරිද? පරිකර්ම නැතුව එතෙන්දී ධානය තුනක් වෙන්නේ ජවන් තුනක් ඇතුළේ උපචාර. ජවන් තුනයි. ඒක උපචාර විදියටම කෙලින්ම උපදිනවා. පරිකර්ම විදියට උපදින්නේ නැහැ. ඔව් ඥාන සංප්‍රයුක්ත ජවනයක් මෙතන පරිකර්ම උපචාර අර්පණා ගෝත්‍ර භූ කියන විදිහට තමයි මෙතන උපදින්නේ. පරිකර්ම විදිහට ඉපදිලා තමයි මේ උපචාර විදිහට උපදින්නේ. මෙතන වෙන්නේ කෙලින්ම උපචාර අනුලෝම ගෝත්‍ර භූ. උපචාර අනුලෝම ගෝත්‍ර භූ විදිහට උපදිනවා. හරිද? ඒතර වෙනස තියෙන්නේ අරකේ හතරක් එනවා. ඥාන සංප්‍රයුක්ත ජවන් හතරක් වෙනවා දන්දවිද්‍යා පුද්ගලයාගේ ක්ෂිප්‍රාභිඥා පුද්ගලයාගේ ඒක තුනක් උපදිනේ උපචාර පරිකර්ම කියන විදියට පරිකර්ම විදියට උපදින්නේ නැහැ. ඔව් උපචාර විදියට උපදින්නේ නැහැ. පරිකර්ම විදියට උපදින්නේ නැහැ. පරිකර්ම කෙලිම උපචාර වෙන්නේ. ඒ කියන්නේ මතකයිනේ පරිකර්ම උපචාර දෙකේ වෙනස නේද? පරිකර්ම අපි භාවනා ක්‍රම කීයක් තිබුණද? නෑ භාවනා මට්ටම් කීයද? 3යි. එහෙම නෝද? පරිකර්ම, උපචාර, අර්පණා. එතකොට තියුණු නුවණ තියෙන කෙනා කෙලින්ම පරිකර්ම නැතුව කෙලින්ම උපචාරයට යනවා. ඒකයි මේ තියෙන්නේ. ඊට ඉක්මනින් මේ සමාධිය ඇති කර ගන්නවා. අර නුවණ වැඩි නිසා උපචාර මට්ටම කියලා කියන්නේ ඉහළ සමාධියක් නේද? පරිකර්ම කර ඉන්නේ නෑ. ඊට ඉක්මනින් උපචාරයට යන්න පුළුවන්. පරිකර්ම නැතුව උපචාරය නුවණ
ඔව් නුවණ තියුණු නිසා. ඒකයි වෙන්නේ. ඊට පස්සේ ඒක. ඒතරේ දැනට මේක ගොඩාක් තේරුම් නැති වුණා වෙන්න පුළුවන්. අපි නැවත මේව මතක් කරගන්නවා. එතකොට අපි ওই මට්ටමේ මතක් තියාගමු. ඊළඟට ප්‍රථම ධානය සමාපජ්ජන වීතිය. දැන් ඒකේ අනිත් එක. දැන් අපි ඔය කිව්වේ ආධිකාර්මික වීතිය. දැන් මොකද ඊළඟට කියන්න තියෙන්නේ? ප්‍රථම ධානය සමාපජ්ජන වීතිය. සමාපජ්ජන වීතිය කිව්ව මොකද්ද? කලින් ප්‍රථම ධානයේ උපද්දලා තිබුණු කෙනා නැවත වතාවක් උපද්දනකොට ඒක සමාපජ්ජන වීතියක් විදිහට තමයි උපදින්නේ. ඒකේ වෙනස බලමු. මෙසේ ප්‍රථම ධානය ලැබූ යෝගාවචරයා ධානයට සම්බන්ධුණු කැමැති විටක නැවතත් ඒ භාවනාවේ යෙදුණු කල්ලි භවාංග චලන භවාංග උපච්ඡේද මනෝද්වාරා වර්ජන පරිකර්ම උපචාර අනුලෝම ගෝත්‍ර භූ යන සිත් පිළිවෙලින් ඉපද නිරුද්ධ වූ පසු ප්‍රථම ධාන ජවන චිත්තය වාර බොහෝ ගණනක් ඇතිවීමෙන් පසු භවාංග වේ. ඒකේ වෙනස තියෙන්නේ මේකේ ධාන සිත් එකයි ඇති වෙන්නේ. එතන ධාන එකයි ඇති වෙන්නේ. මේක ධානසිත එකයි ඇති වෙන්නේ. මේකේ ඊළඟ එකේ බොහෝ ගාණක් ඇති වෙනවා. ඒක තමයි වෙනස. මේකේ අර ටික ඔය විදිහටමයි ඉන්නේ. මේකේ ධානසිත වැඩිපුරක් ඇති වෙනවා. එයා කොච්චර ඒක පවත්ව ගන්නවද ඒ මත මේක තීරණය වෙනවා. ධානසිත මෙහෙම ධානසිත ඊට අර ටික අර විදිහටම තමයි. දන්දාජිඥාගේ මේ විදිහටම ගිහිල්ලා වෙනස තියෙන්නේ මෙයාගේ එකක් ඉපදිලා ආයෙත් භවංග වෙනවා. අරයාගේ වෙන්නේ මොකද? සමාපජ්ජන වීතිය මොකද වෙන්නේ? ධාන වැඩි ප්‍රමාණයක් ඇති වෙනවා. ඒක තමයි වෙනස තියෙන්නේ. ওই දෙක ওই විදිහටම තමයි. සමාපජ්ජන. මේ ආධිකර්මික වීතිය එක වතාවක් ඉපදිලා භවංග වෙනවා. සමාපජ්ජන වීතියේ ධාන බොහෝ ප්‍රමාණයක් ධානසිත බොහෝ ප්‍රමාණයක් පිළිවෙලින් ඇති වෙනවා මෙයා. එක දිගට. එයා කොච්චර කාලයක් ඉන්නවද? අදිෂ්ඨාන කොච්චර අදිෂ්ඨාන කරේ කියන්නේ වශී කොච්චර ධානයේ වශී කරගෙන ඉන්නවද? ඒ වශී කරගෙන ඉන්න ප්‍රමාණයට එයාට ඉන්න පුළුවන් පැය ගණන්. ඒ දිගටම පැය ගණන් ධානසිතේ ඉන්න පුළුවන්. එයා කොච්චර වශී කරගෙන ඉන්නවද කියන්නේ අර මේ අරමුණ පටිභාග අරමුණ එයා කොච්චර වශී කරගෙන ඉන්නවද කියන එක මත ධානසිත පිළිවෙලෙන් ඇති වෙනවා. එතකොට භවාංග උපච්ඡේද මනෝද්වාරා වර්ජන පරිකර්ම උපචාර අනුලෝම ගෝත්‍ර භූ යන සිත් පිළිවෙලින් ඉපද නිරුද්ධ වූ පසු ප්‍රථම ධාන ජවන චිත්තය වාර බොහෝ ගාණක් ඇතිවීමෙන් පසු භවාංග වේ. මේ දන්තවිඥා පුද්ගලයාගේ ප්‍රථම ධාන සමාපජ්ජන වීතිය. ඊට පස්සේ මේ දන්තවිඥා පුද්ගලයාගේ ප්‍රථම ධාන වීතිය. මේ වීතිය ශිප්පවිඥා පුද්ගලයාට ඇතිවන කල්ලි පරිකර්ම චිත්තය ඇති නොවේ. උපචාර අනුලෝම ගෝත්‍ර භූ කියා කාමාවචර ජවනයේ 3 වරක් පමණ ඇතිවේ. වෙනස එපමණය. හරි නේද? එතකොට මේ දෙකේ හරි වෙනස තේරුණා. හරිනේ අර කිව්ව වෙනස තමයි තියෙන්නේ. ඊළඟට දන්තවිඥා ප්‍රථම ධාන ආධිකාර්මික වීතිය. දන්තවිඥා යාගේ ප්‍රථම ධාන ආධිකාර්මික වීතිය. භවාංග චලන භවාංග උපච්ඡේදන මනෝද්වාරා වර්ජන පරිකර්ම උපචාර අනුලෝම ගෝත්‍ර භූ ප්‍රථම ධානයේ භවාංගය. ඒතර ප්‍රථම ධානයේ එක සැරයක් ඉපදිලා භවාංග වෙනවා. ඒ වීතිය අපි කතා කරපු වීතිය මේ ලියලා තියෙන එක. ක්ෂිප්‍රවිඥාගේ ආධිකාර්මික වීතිය තමයි භවාංග චලන භවාංග උපච්ඡේදන මනෝද්වාරා වර්ජනයේ උපචාර අනුලෝම ගෝත්‍ර භූ ප්‍රථම ධානයේ භවාංග. හරිනේ. ඒතර වෙනස තියෙන එතන පරිකර්ම නැහැ. සමාපජ්ජන වීති දෙකේ වෙනස ධාන චිත්තය වාර බොහෝ ගණනක් ඇතිවීම පමණකි. හරිනේ අපි කිව්වා ඒ ටික. ද්විතීක ධාන වීති ආදී සිත් පිළිවෙල මෙසේය. වෙනස ඒ වීතියේ ඒ ධාන චිත්තය ඇතිවීම පමණකි. එතකොට ඒ අදාළ ද්විතීක ධානය ගත්තත් ධානය දැන් මෙතන ප්‍රථම ධානය වෙනකොට ඊළඟ එක ද්විතීය ධානය, තෘතීය ධානය, චතුර්ථ ධානය, පංචම ධානය. ওই විදිහට තමයි යන්නේ. හරිද? ආධිකාර්මික නම් එකයි සමාපජ්ජන බොහෝ ප්‍රමාණයක්. ඒ වෙනස විතරයි එන්නේ. අර විදිහටම දන්තවිඥා ක්ෂිප්‍රවිඥා මේ දෙකේ වෙනස එන්නේ. ඒ විදිහට ඒ ටික එන්නේ සිත් ටික. හරිද? මේ වීතිවල ඇතිවන කාමාවචර ජවනයන්ගෙන් පළමු වන සිතට පරිකර්ම
කරිකර්මය යන නාමය දී තිබෙන්නේ ඉන්ද්‍රිය සමතාදී කරුණු වලින් ඒ සිත අර්පණා චිත්තය ඇතිවීමට විශේෂයෙන් උපකාර වීම වශයෙන් අර්පණාව ඇති කරන්නාත් මෙන් පවත්නා බැවිනි. පරිකර්ම කියලා නම දීලා තියෙන ඒ සිතට ඉන්ද්‍රිය සමතාදී කරුණු වලින් අර දැන් ඒ මේ ඉන්ද්‍රිය ධර්ම ටිකක් තියෙනෝනේ ඒ ටික සමතාවයක් ඇති කරලා කරුණු වලින් අර්පණා චිත්තය ඇතිවීමට විශේෂයෙන් උපකාර. දැන් අර්පණාව ඇතිවෙන්න විශේෂයෙන් උපකාර වෙන නිසා අපි ඒකට පරිකර්ම කියලා කියනවා. ඊට පස්සේ ඇතිවීමට අර්පණාව ඇතිවන්නාත් ඇති කරන්නාත් මෙන් පවත්නා බැවිනි. උපකාර වීම වශයෙන් ඒකට උපකාර වෙලා අර්පණාව ඇති වෙන්න අර්පණාව වගේම හැසිරෙනවා. අර්පණාව නෙමෙයි අර්පණාව ඇති කරන්න බොහෝ උපකාර වෙන නිසා පරිකර්ම කියලා කියනවා. ඊළඟට දෙවන සිතට උපචාර යන නම දී ඇත්තේ සමීප කාලයේදී අර්පණා චිත්තය ඇතිවීමට උපකාර වීම වශයෙන් අර්පණාවට ලංව සිටින බැවිනි. උපචාර කියලා කියන්නේ අර්පණාවට තවත් ලං වෙලා තියෙනවා. උපචාර යන වචනේ තේරුම සමීපයේ හැසිරෙන යනුයි. උපචාර කියන වචනේ තේරුම සමීපයේ හැසිරෙන කියන එක. සමීපයේ හැසිරෙන්නේ මොන සමීපයේද? ධානය සමීපේ. ධානයේ සමීපයේ හැසිරෙන බැවි. අනුලෝම යන නම දී ඇත්තේ අර්පණා චිත්තය ඇතිවීමට බාධක කාමච්ඡන්දාදීන් දුරු කිරීම වශයෙන් අර්පණාවට අනුකූලව පවත්නා බැවිනි. ඒතර කාමච්ඡන්දාදීන් නැති දුරු කරලා අර්පණාවට අනුකූල වෙන නිසා අනුලෝම කියලා කියනවා ඒ සිතට. සතරවන සිතට දෝත්‍රභු යන නම දී ඇත්තේ කාමාවචර භාවය ඉක්මවන බැවින් ඒ සිත ළඟට අර්පණා චිත්තයක් මිස කාමාවචර චිත්තයක් ඇති නොවන බැවින්. ගෝත්‍රභු කියලා කියන්නේ ගෝත්‍රය අවසන් කරනවා. මේ ගෝත්‍රයෙන් ඒ ගෝත්‍රයට යවනවා. ගෝත්‍රය ඉවර වෙනවා. ගෝත්‍රයේ වෙනස් වෙනවා නිකන් කුලකය. අපි කියන්නේ ගෝත්‍රය කියලා කියේ කුලකය ගමු. දැන් ඔන්න කුලකයේ වෙනස් වෙන මොන කුලකයේද? මොකෙන් මොකටද යන්නේ? කාමාවචර කුලකයෙන් නෑ. මොන කුලකයේද? මහග්ගත කුලකයට යනවා. කාමාවචර කුලකයෙන් මහග්ගත කුලකයට යන සංධිය තමයි ගෝත්‍ර භූ කියන්නේ. කුලක දෙක වෙන් වෙනවා. පනිනවා. මේකෙන් එහාකට පනිනවා. නිකන් අපි හිතමු නිකන් තීරණ උපමා මහාන වෙනවා වගේ එකක් නේද? අපි ගිහි ඉඳලා පැවිදි වෙනවා. අන්න කුලක මාරුණා. ගිහි වෙලා ඉඳලා පැවිදි වෙනවා. අන්න ඒ වගේ මාරු වෙනවා. මහග්ගත පැත්තට යනවා අපි මෙහි මේ කාමාවචර පැත්තේ නම් මහග්ගත පැත්තට යනවා. ඒක තමයි ගෝත්‍ර භූ කියලා කියන්නේ. හරි නේද? එතකොට ඒ ටික තමයි අපි ඒක නම් ටික හරි වැදගත් ඉස්සරහට අපි ඉස්සරහට මතක් වෙන විදිහට මතක් කරගනිමු. ඊළඟ ප්‍රත්‍යවේක්ෂා වීති. ධාන ලැබීමෙන් පසු ධාන සම්පත්තියේ නැගිටීමෙන් පසු ධානලාභී වූ තමන් ලැබූ සමවැදුණු ධානයෙහි ඇති ධානාංගයන් ප්‍රත්‍යවේක්ෂා කරති. එය කරන්නේ ආවර්ජන වශීභාවය ප්‍රත්‍යවේක්ෂා වශීභාවය ඇති කරගනු පිණිසය. ඒ කියන්නේ ආවර්ජන අපි වශීතා පහක් තියෙනෝනේ. අපි ඉස්සෙල්ලා සාකච්ඡා කරා. ඉතින් ඒකේ ආවර්ජන කියන්නේ ඊතා ඉක්මනින් අර ඒ ධානයට සංවැදින්න පුළුවන් හැකියාව වැඩි කර ගන්නවා. ඒක තමයි ආවර්ජන ප්‍රත්‍යවේක්ෂා කියන්නේ. ප්‍රත්‍යවේක්ෂා කිරීමේ හැකියාව වැඩි කර ගන්නවා. ඒ ධානයන්හි ඇති ධානාංග ගණනට ප්‍රත්‍යවේක්ෂා වීති ඇති වේ. ප්‍රථම ධානයේහි ධානාංග පසක් ඇති බැවින් විතර්කය ප්‍රත්‍යවේක්ෂා කරන වීතිය, විචාරය ප්‍රත්‍යවේක්ෂා කරන වීතිය, ප්‍රීතිය වචේ ප්‍රත්‍යවේක්ෂා කරන වීතිය. අපි දන්නෝනේ ප්‍රථම ධානය සිතේ මොකද නම? විතක්ක, විචාර, ප්‍රීති, සුඛ, ඒකාග්‍රතාව සහිත ප්‍රථම ධානය. අන්නේ ඒ තියෙන ධානාංග ටික තමයි මේ කියන්නේ. විතක්කය, විචාරය, ප්‍රීතිය, ඊළඟට සුඛය ප්‍රත්‍යවේක්ෂා කරන, ඊළඟට ඒකාග්‍රතාව ප්‍රත්‍යවේක්ෂා කරන වීතිය යයි පසක් ඇත්තේය. ඒතර ප්‍රත්‍යවේක්ෂාර ධානාංග පහ ප්‍රත්‍යවේක්ෂා කරනවා. ප්‍රත්‍යවේක්ෂා වීතිවල ඇතිවන්නේ කාමාවචර ජවනයන් පමණකි. ඒතර මේ ප්‍රත්‍යවේක්ෂාවල ඇති වෙන්නේ කාමාවචර ජවනයන්.
ප්‍රතිවේක්ෂා වීතිය භවාංග චලන භවාංග උපච්ඡේදයන්ට අනතුරුව ධානාංගයේ අරමුණු කරන මනෝද්වාර වජ්ජන චිත්තයේද යම්කිසි කාමාවචර ජවනයක් සත්වරක්ද ඇතිවීමෙන් පසු භවාංග වේ. එතකොට අර විදියටම යම්කිසි කාමාවචර ජවනයක් සත්වරක් ඇතිවීමෙන් පසු භවාංග වේ. වශීභාවයේ ඇතියවුන්ට ප්‍රාතිහාර්ය කිරීම ආදිය සඳහා ඉක්මනින් ධානාංග මෙනෙහි කරන අවස්ථාවන්හි කාමාවචර ජවන පසකින් හෝ සතරකින් වීතිය කෙලවර වේ. වශීභාවයේ ඇතියවුන්ට ප්‍රාතිහාර්ය කිරීම ආදිය සඳහා ඉක්මනින් ධානාංග මෙනෙහි කරන අවස්ථාවන්හි කාමාවචර ජවන පසකින් හෝ සතරකින්ද වීතිය කෙලවර වේ. සාමාන්‍යයෙන් 7ක් වෙනවා. හැබැයි මේ වශීභාවය වැඩි කරගත්ත කෙනාට 5කින් හෝ 4කින් වෙන්නත් පුළුවන්. ඊළඟට අපි එනවා දැන් ඔන්න ওই ධාන වීති ටික තමයි ඔය සාකච්ඡා කරේ. ඊළඟට මාර්ග වීති සහ ඵල සමාපatti වීති. ඒ කියන්නේ අපි දැන් කතා කරානේ අර්පණා වීති වර්ග කීයක් තිබුණද? වර්ග අර්පණා වීති ධාන මොනවද? ධාන වීති, මාර්ග වීති, ඵල සමාපatti වීති, අභිඥා වීති, නිරෝධ සමාපatti වීති. පහයි. පහක් තිබුණ පහෙන් එකක් දැන් ඉවරයි. මොකද ඉවර? ධාන වීති ටික ඉවරයි. ධාන වීති කීයක් තිබුණද? ධාන වීති කීයද? 72යි. ධාන වීති 72යි. මතකයි නේද? ධාන සිත් කීයක් තියෙනවද? ධාන සිත් 9යි. මතක නැද්ද ධාන සිත්? රූපාවචර 5යි, අරූපාවචර 4යි. හැබැයි ඒකත් අයිත් කුසල් සහ ක්‍රියා සහ ක්‍රියා කිදියට අයිත් වර්ග දෙකක් තියෙනවා. 18යි. ඒ කියන්නේ මහග්ගත වීති 18යි නේ. 9 නෙමෙයි 18යි. ඒකනේ ඔය බෙදි ගියේ 72ක් තිබුණා. එතකොට දැන් ඔන්න එනවා අපි මාර්ග වීති සහ ඵල සමාපatti වීති. තව වර්ග දෙකක් මෙතෙන්දී එනවා. සෝවාන් මාර්ග වීතිය, සකදාගාමි මාර්ග වීතිය, අනාගාමි මාර්ග වීතිය, අරහත් මාර්ග වීතිය කියා මාර්ග වීති 4ක් තියෙනවා. ප්‍රථම ධාන සෝතාපට්ටි මාර්ගය යනාදී ධාන ක්‍රමයෙන් සෝතාපට්ටි මාර්ගසිත පසක් වන බැවින් සෝතාපට්ටි මාර්ග වීති පසක් වේ. ඉතිරි මාර්ග වීතිද මතකයි නේද? අපි අර සිත් ලෝකෝත්තර සිත් කීයක් තිබුණද? ලෝකෝත්තර සිත් 8යි. ලෝකෝත්තර සිත් 8යි. ඒ 8 කීයකට වැඩි වුණාද? 40කට වැඩි වුණා. ඒ වැඩි වුණේ කොහොමද? එකක් කීයක් වුණාද? 5ක් වුණා. එකක් 5ක් වුණා. එතකොට එකක් 5ක් වෙනවයි කියලා කියන්නේ සෝවාන් මාර්ගසිත කීයක් තියෙනවද? නෑ සෝවාන් මාර්ගසිත 5යි. සෝවාන් මාර්ගසිත 5යි. 5 වුණේ කොහොමද? ධාන 5. ඒ කියන්නේ සමාපatti සෝතාපන්න මාර්ගසිත සෝතාපන්න ප්‍රථම ධානසිත. සෝතාපන්න ප්‍රථම ධාන සෝතාපatti ප්‍රථම ධානසිත. සෝතාපatti ဒုတိ ය ධානසිත. ද්විතිය ධාන මාර්ගසිත. එහෙමත් කියන්න ඕන. සෝතාපatti ප්‍රථම ධාන මාර්ගසිත. සෝතාපatti ප්‍රථම ධාන ဒုတိ ය ධාන මාර්ගසිත. සෝතාපatti තෘතිය ධාන මාර්ගසිත. සෝතාපatti චතුර්ථ ධාන මාර්ගසිත. සෝතාපatti පංචම ධාන මාර්ගසිත. ඔන්න ඔය ආකාරයේ 5ක් එනවා. ඒක තමයි මේ කියන්නේ. ප්‍රථම ධාන සෝතාපට්ටි මාර්ගය යනාදී ධාන ඔක අනිත් පැත්තට නෙමෙයි නම කියලා දෙන්න මම අර කිව්ව විදිහට නේ අනිත් පැත්තට කියන්නේ ප්‍රථම ධාන සෝතාපට්ටි මාර්ගසිත නැත්නම් මාර්ගය යනාදී ධාන ක්‍රමයෙන් සෝතාපට්ටි මාර්ගසිත පසක් වන බැවින් සෝතාපට්ටි මාර්ග වීති පසක් වේ. එතකොට ඒ සිතක් කියලා කිව්වට ඒ සිතට අදාළ වීතියක් නේ කියන්නේ. එතකොට වීතිත් පසක් තියෙනවා. ඉතිරි මාර්ග වීතිද එසේම පස බැවින් වන හේයින් මාර්ග වීති 20ක් වේ. හතර මාර්ග වීති 20යි. එක් වීතියක් මන්ද ප්‍රාඥ නැත්නම් දන්ද ප්‍රාඥ. එතන මන්ද කියලා තියෙන දන්ද ප්‍රාඥ
තීක්ෂණ ප්‍රඥාන්ගේ වශයෙන් නැත්නම් මන්ද ප්‍රඥා තීක්ෂණ කිව්වේ අර ඉස්සෙල්ලා ක්ෂිප්‍රවිඤ්ඤා දන්දවිඤ්ඤා වශයෙන් දෙවැදේරුම් වීමෙන් මාර්ග වීති 40ක් වේ. හරිද? දෙකකට බෙදලා 40ක් වෙනවා. ප්‍රථම ධාන සෝතාපට්ටි මාර්ග වීති මෙසේය. සංස්කාරයන් අනිත්‍ය ආදී වශයෙන් විදර්ශනා කරන්නා වූ යෝගාවචරයා හට ලෝකෝත්තර මාර්ගය ලංවීමට වූ කල්ලි භවාංග චලන භවාග උපච්ඡේදයට අනතුරුව යම්කිසි සංස්කාරයන් අරමුණු කොට මනෝද්වාරා වර්ජන චිත්තේ ඉපද නිරුද්ධ වේ. එයට අනතුරුව ඒ සංස්කාරයම අනිත්‍ය වශයෙන් හෝ දුක්ඛ වශයෙන් හෝ අනාත්ම වශයෙන් හෝ විදර්ශනා කිරීම වශයෙන් ඥාන සම්ප්‍රයුක්ත කාමාවචර කුසල චිත්තයක් පරිකර්මයේ උපචාරය අනුලෝමය යන නම් වලින් ඉපිද නිරුද්ධ වේ. අනතුරුව ඒ කාමාචර කුසල ජවනයම නිර්වාණය අරමුණු කරමින් ගෝත්‍ර වූ යන නාමයෙන් ඉපිද නිරුද්ධ වේ. එයට අනතුරුව නිවන ප්‍රත්‍යක්ෂ කරමින් සෝවාන් මාර්ග චිත්තය එක්වරක්ද සෝවාන් ඵල චිත්තය දෙවරක්ද ඉපදීමෙන් පසු භවාංග වේ. මේ මන්ද ප්‍රඥාගේ සෝවාන් මාර්ග වීතිය. අර විදිහටම තමයි තියෙන්නේ. අර විදිහටම මොකද වෙන්නේ? මන්ද ප්‍රඥාගේ අර විදිහටම මේ ධානා සිද්ධිය කිව්වේ අර විදිහටම අතීත භවාංගයේ භවාංග චලනය භවාංග උපච්ඡේදය මනෝද්වාරා වජ්ජනය මෙතන පරිකර්ම උපචාර අර්පණා ගෝත්‍ර භූ. මෙතන ගෝත්‍ර භූ එක අරමුණු දැන් ඉස්සෙල්ල ගෝත්‍ර භූ එක අරමුණු කරේ මොකද්ද? ධානා අරමුණ. දැන් මේ වෙලාවේ මොකද්ද අරමුණු කරන්නේ? මේ වෙලාවේ මොකද නිවන අරමුණු කරන්නේ? ගෝත්‍ර භූ එක නිවන. දැන් ගෝත්‍ර භූ කියලා කිව්වේ අර ගෝත්‍රය වෙනස් කරන එකනේ. ගෝත්‍රය වෙනස් කරනවා. දැන් මෙතනත් කරන්නේ ඒ කෘත්‍යම තමයි මේ එකෙන් කරන්නේ. ඒක තමයි ගෝත්‍ර භූ කියලා නම දුන්නේ. මේකෙන් අරමුණු කරන්නේ නිවන. මේකෙන් අරමුණු කරන්නේ නිවන. දැන් ඒ යෝගාවචරයා මොකද්ද කරන්නේ? මොන භාවනාවද? ඉස්සෙල්ලා කරන කෙනා භාවනා කරේ මොකද්ද? සමත භාවනාව. දැන් මේ පුද්ගලයා කරන්නේ මොකද්ද? විදර්ශනා භාවනාව. මේ කරන්නේ විදර්ශනා භාවනාව. කරන කෙනා මේකට අනුගුණ කරන්නේ නිවන. ඇයි? මේකෙන් තේරෙනවා දැන් දුක. අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන බව තේරෙනවා. තේරිලා ඉවරලා ඒවා නිට්ටය ඒක තේරිලා එතනින් හොයනවා නිට්ටය සුඛ ආත්ම තැනක් හොයනවා. කොහෙද? ඒ වගේ තැනක් තියෙනවද? නිවන. නිට්ටය සුඛ ආත්ම තැන කොහෙද? නිවන. එතකොට ඒක අරමුණු කරලා ඒක තමයි අරමුණු කරන්නේ. මොකද මේකේ දුක පේනවා. මේක අනිත්‍ය බව තේරෙනවා, දුක්ඛ බව තේරෙනවා, අනාත්ම බව තේරෙනවා. තේරිලා අරමුණු කරනවා නිට්ටය සුඛ ආත්ම තැන. එහෙම තැනක් තියෙනවද? තියෙනවා. ඒ මොකද්ද? නිවන. අන්න ඒක අරමුණු කරලා එනකොට ඔන්න ගෝත්‍රය මාරු වෙනවා. මොකද වෙන්නේ? මෙතන වෙන්නේ මොකද? මෙතන මොකද තියෙන්නේ? නිවන. මෙතෙන්දි නිවන නේ. ඵලද? මාර්ගසිත. මාර්ගසිත එන්නේ. මාර්ගසිත ඇවිල්ලා ඊට පස්සේ ඵලසිත දෙවරක් උපදිනවා. ඵලසිත දෙවරක් ඉපදිලා ඒ කියන්නේ දණ්ඩ විඥාගේ ඵලසිත දෙවරක් ඉපදිනවා. ඕක තමයි චිත්ත වීතිය. දැන් මෙහා පිට 341 පිටු එක තියෙනවා සෝවාන් මන්ද ප්‍රඥාගේ සෝවාන් මාර්ග චිත භවාංග උපච්ඡේදේ භවාංග චලනයේ භවාංග උපච්ඡේදේ මනෝද්වාරා වර්ජනය පරිකර්ම උපචාර අනුලෝම ගෝත්‍ර භූ මාර්ග චිත්තය ඵලසිත දෙකයි භවාංග. හරිනේ? ඵලසිත දෙකයි භවාංග වෙනවා. හරිනේ? ඒ වගේම අනිත් එක්කයත් එහෙමමයි වෙන්නේ. මේකෙදි වෙන තියෙන්නේ පරිකර්ම කියන එක නැහැ. මේ පරිකර්ම කියන එක නැහැ. උපචාර අර්පණා ගෝත්‍ර භූ වෙලා මාර්ගසිත ඇති වෙලා ඵලසිත තුන. හරිනේ? ඊට පස්සේ බලමු ප්‍රථම ධානය සෝතාපට්ටි මාර්ග වීතිය මෙසේ සංස්කාරයන් අනිත්‍ය ආදී වශයෙන් විදර්ශනා කරන්නා වූ යෝගාවචරයා හට ලෝකෝත්තර මාර්ගය ඇතිවීමට ලං වූ කල්ලි භවාංග චලන භවාග උපච්ඡේදයන්ට අනතුරුව යම්කිසි සංස්කාරයක් අරමුණු කොට මනෝද්වාරා වර්ජන චිත්තේ ඉපදේ නිරුද්ධ වේ. යට අනතුරුව ඒ සංස්කාරයම අනිත්‍ය වශයෙන් හෝ දුක්ඛ වශයෙන් හෝ අනාත්ම වශයෙන් හෝ විදර්ශනා කිරීම වශයෙන් ඥාන සම්ප්‍රයුක්ත කාමාවචර කුසල කර්මයක් පරිකර්ම උපචාර අනුලෝම යන නම් වලින්ද ඉපදිය නිරුද්ධ වේ. අනතුරුව ඒ කාමාවචර කුසල
ජවනය නිර්වාණය අරමුණු කරමින් ගෝත්‍ර වූ යන නාමෙන් ඉබිද නිරුද්ධ වේ. ඒට අනතුරුව නිවන ප්‍රත්‍යක්ෂ කරමින් සෝවාන් මාර්ග චිත්තය එක්වරක්ද සෝවාන් ඵල චිත්තය දෙවරක්ද ඉපදීමෙන් පසු භවාංග වේ. මේ මන්ද ප්‍රඥාගේ සෝවාන් මාර්ග චිතය මාර්ග වීතිය. ඊළඟට තීක්ෂණ ප්‍රඥාහට පරිකර්ම චිත්තය ඇති නොවේ. අපි කිව්වා ඔහුට උපචාර අනුලෝම ගෝත්‍ර වූ නාමයෙන් කාමාවචර ජවනය තුන්වරක් ඉපිද වීමෙන් පසු මාර්ග චිත්තයේ එක්වරක්ද ඵල චිත්තයේ තුන්වරක්ද ඇති වී කාමාවචර ජවනය තුන්වරක් කාමාවචර ගෝත්‍ර වූ නාමයෙන් කාමාවචර ජවනය තුන්වරක් ඇතිවීමෙන් පසු මාර්ග චිත්තයේ එක්වරක්ද ඵල චිත්තයේ තුන්වරක්ද ඇති වී භවාංග වේ. ඒතර වෙනස තියෙන්නේ මෙතන ඵල චිත්තයේ තුන්වරක් ඉපදෙනවා ඊට පස්සේ භවාංග වෙනවා. මෙන්න මෙතන වෙනසක් එනවා. මෙතන දෙකයි එන්නේ. මෙතන වෙනස එන්නේ මෙතන ඵල චිත් මේ පරිකර්ම සිත නැහැ. ඔක තමයි වෙන්නේ. මේ ලිව්වේ දණ්ඩ අවිඥාගේ මාර්ග චිත්තය මේක මාර්ග චිත්ත මේක ක්ෂිප්‍ර විඥාගේ මාර්ග සිත සකදාගාමි අනාගාමි අරිහත් මාර්ග විද්ද මෙසේමය. ඒ විදිහටම තමයි ඉතිරි තුනත් සකදාගාමි අනාගාමි අරිහත් කියන මාර්ග වීදිත් මේ විදිහටම හැසිරෙන්නේ. මෙතන මාර්ග සිත තමයි වෙනස් වෙන්නේ. මෙතන මාර්ග සිත මෙතන මේ සෝවාන් මෙතන සෝවාන් මේ මට්ටමේදී ඊළඟ එක සකදාගාමි අනාගාමි අරිහත්. මේකේ මාර්ග වර්ගය තමයි වෙනස් වෙන්නේ. මේකේ වර්ගය වෙනස් වෙනවා. ඉතිරි ටිකත් ඒ විදිහටම තමයි වෙන්නේ. එතකොට සකදාගාමි අනාගාමි අරිහත් මාර්ග වීතිද මෙසේමය වෙනස ඒවායේ ගෝත්‍ර භූ චිත්තයක් නැති බව පමණකි. එතර පොඩ්ඩක් වෙනස් වෙනවා. සකදාගාමි අනාගාමි අරිහත් මාර්ග වීතිද මෙසේය වෙනස ඒවායේ ගෝත්‍ර භූ චිත්තයක් නැති බව පමණකි. ඒ වීතිය වල ගෝත්‍ර භූ චිත්තයේ තැනට ඇතිවන සිතට වෝදාන යන නම කියනු ලැබේ. එහි තේරුම මාර්ග චිත්තය ඇතිවීමට බාධක ක්ලේශයන් දුරු කොට පිරිසුදු කරන සිතේ යනුයි. ඒකට කියනවා වෝදාන කියලා. මෙතන මේ වෙනුවට ගෝත්‍ර භූ කියන වෙනුවට ඒකට කියනවා අපි වෝදාන කියලා. වෝදාන කියලා කියන්නේ මෙතනින් වෙන්නේ ගෝත්‍රය මාරු කරන එකනේ. දැන් ඒක වෙනසක් තියෙනවා. දැන් අතන අපේ මේ පෘථග්ජන ගෝත්‍රයේ ඉඳලා ඵල ගෝත්‍රයටනේ දැන් මෙතනදී නේ මේකෙන් දාන්නේ මේ මාර්ග චිත්තේ කිව්වේ අන්න ගෝත්‍රය මාරු කරන එක. ගෝත්‍රය මාරු කරා. මෙතනින් තමයි ගෝත්‍රය මාරු කරේ. එතන පෘථග්ජනයකෙන් ආර්ය පැත්තට දැම්මා. නේද? හැබැයි දැන් ආර්ය පැත්තේනේ දැන් ඉන්නේ. දැන් ආර්ය පැත්තේ ඉඳලා ඊළඟ සිතට මාරු කරන එකනේ කියන්නේ. ඒක නිසා මේකට ගෝත්‍ර භූ කියන්නේ නැහැ. ඒකට කියනවා වෝදාන කියලා. ඒකට කියනවා වෝදාන කියලා. එතන කුසලයේ මාරු කරන එකක් විතරයි එතෙන්දි වෙන්නේ. කුසල් මට්ටම කිසි කෙලෙස් නැති කිරීමේ කෘත්‍යයක් කරන්න එතෙන්දී. අර ගෝත්‍රය දැන් ආර්ය පැත්තනේ කොහොමද ඉන්නේ? දැන් ආර්ය ගෝත්‍රයේ ඉන්නේ දැන්. ඒතර මේ පෘථග්ජන ගෝත්‍රයෙන් දාන එකට අපි ගෝත්‍ර භූ කිව්වට මෙතෙන්දී වෝදාන කියලා කියන්නේ සෝවාන් මට්ටමේ ඉඳන් සකදාගාමි මට්ටමට දාන එකට අපි කියන්නේ වෝදාන කියලා. වෝදාන. ඒකින් කරන්නේ මාර්ග චිත්තය ඇතිවීමට බාධක ක්ලේශයන් දුරු කරන සිතේ අර්ථයෙන් තමයි වෝදාන කියලා කියන්නේ අපි ඒකට. මන්ද ප්‍රඥාගේ සකදාගාමි මාර්ග වීතිය අර විදිහටමයි භවාංග චලනය, භවාංග උපච්ඡේදනය, මනෝද්වාරා වර්ජනය, පරිකර්ම උපචාර අනුලෝම වෝදාන මාර්ග චිත්තය ඵල චිත්ත දෙකයි භවාංග. තීක්ෂණ ප්‍රඥාගේ වීතිය තමයි අර නෑ පරිකර්ම කියලා එක නෑ. පරිකර්ම නෑ උපචාරය යනෝ භවාංග චලනයේ භවාංග උපච්ඡේදය මනෝද්වාරා වර්ජනය උපචාරය අනුලෝම වෝදාන මාර්ග චිත්තය ඵලසිත තුනයි සහ භවාංග. ඉතිරි වීතිද මේ ක්‍රමෙන් දත යුතුයි. ওই විදිහටම තමයි ඉතිරි වීති ටිකත් ඇති වෙන්නේ. ඉතිරි වීති කිව්වේ මොනවද? අනාගාමි අරිහත්. අනාගාමි අරිහත් කියන ඒවා. ප්‍රත්‍යවේක්ෂා වීති. මාර්ග වීති වලින් පසු මාර්ගය ප්‍රත්‍යවේක්ෂා කරන්නා වූද ඵලය ප්‍රත්‍යවේක්ෂා කරන්නා වූද නිර්වාණය ප්‍රත්‍යවේක්ෂා කරන්නා වූද ප්‍රහීන ක්ලේශ ප්‍රත්‍යවේක්ෂා කරන්නා වූද අප්‍රහීන ක්ලේශ ප්‍රත්‍යවේක්ෂා කරන්නා වූද වීතියු ඇති වෙති. රහතුන්ට අප්‍රහීන ක්ලේශයන් ප්‍රත්‍යවේක්ෂා කරන වීතියක් නොලැබේ.
භවාංග චලන භවාංග උපච්ඡේදයේ මනෝද්වාර වර්ජනයේ ප්‍රත්‍යවේක්ෂා ජවන සතය යන මේ සිත් පරම්පරාව ප්‍රත්‍යවේක්ෂා වීතිය. මාර්ගාදී එක් එක් දෙයක් ප්‍රත්‍යවේක්ෂා කිරීම වශයෙන් එක් එක් ප්‍රත්‍යවේක්ෂා වීතියක් ඇති වේ. මාර්ග වීති වලින් පසු මාර්ගය ප්‍රත්‍යවේක්ෂා කරන්නා වූද ඵලය ප්‍රත්‍යවේක්ෂා කරන්නා වූද නිර්වාණය ප්‍රත්‍යවේක්ෂා කරන්නා වූද ප්‍රහීන ක්ලේශ ප්‍රත්‍යවේක්ෂා කරන්නා වූද අප්‍රහීන ක්ලේශ ප්‍රත්‍යවේක්ෂා කරන්නා වූද වීතිහු ඇති වෙති. රහතුන්ට අප්‍රහීන ක්ලේශයන් ප්‍රත්‍යවේක්ෂා කරන වීතියක් නොලැබේ. රහත් වුණාට පස්සේ අප්‍රහීන දැන් ඉතුරු වෙච්ච ටිකක් නැහනේ. ඒක නිසා ඒ ටික නැහැ. අනිත් ඒවායි ඒ සියල්ල ටික තියෙනවා. එතකොට වීතියක් නොලැබේ. ප්‍රවාංග චලන භවාංග උපච්ඡේදනයේ මනෝද්වාර වර්ජනයේ ප්‍රත්‍යවේක්ෂා ජවන සතය යන මේ සිත් පරම්පරා ප්‍රත්‍යවේක්ෂා වීතියේ මාර්ගාදී එක් එක් දෙයක් ප්‍රත්‍යවේක්ෂා කිරීම වශයෙන් එක් එක් ප්‍රත්‍යවේක්ෂා වීතියක් ඇති වේ. ඒ කියන්නේ දැන් ප්‍රත්‍යවේක්ෂා වීති ඇති වෙනවා ඊට පස්සේ. ඒවා වර්ග කිහිපයක් තියෙනවා. මාර්ග වීති වලින් පසු දැන් මාර්ග වීති වලින් පස්සේ මාර්ගය ප්‍රත්‍යවේක්ෂා කරන්න. එතන මාර්ගය ප්‍රත්‍යවේක්ෂා කරන වීතියක් ඇති වෙනවා. ඊළඟට ඵලය ප්‍රත්‍යවේක්ෂා කරන වීතියක් ඇති වෙනවා. ඊළඟට නිර්වාණය ප්‍රත්‍යවේක්ෂා කරන වීතියක් ඇති වෙනවා. ප්‍රහීන කෙලෙස් ක්ලේශ ප්‍රත්‍යවේක්ෂා කරන වීතියක් ඇති වෙනවා. අප්‍රහීන ක්ලේශ ප්‍රත්‍යවේක්ෂා කරන වීතියක් ඇති වෙනවා. එතකොට මාර්ගය, ඵලය, නිර්වාණය, ප්‍රහීන කෙලේශ, අප්‍රහීන කෙලේශ. ඒතර පහක් තියෙනවා එතන. ප්‍රත්‍යවේක්ෂා වීති පහක් තියෙනවා. ඔය පහෙන් වෙන්නේ රහත් වුණාට පස්සේ අප්‍රහීන ක්ලේශයක් ක්ලේශ අප්‍රහීන ක්ලේශ නැහැ. අප්‍රහීන ක්ලේශ නැහැ. නැති නිසා අප්‍රහීන ක්ලේශ ප්‍රත්‍යවේක්ෂා කරන වීතිය ඇති වෙන්නේ නැහැ. ඒකට ඒක අඩුවෙන් ඇති වෙනවා. ඒතර ඵල සමාපatti වීති. දැන් අපි දැන් මේ වෙනකන් මාර්ග වීති ටික ඔය කතා කරේ. මාර්ග වීති ටික. දැන් මේ කොටසට මේ පාඩමට එනවා මාර්ග වීති සහ ඵල සමාපatti වීතිනේ. ඔය දෙක එකටනේ ගත්තේ අපි. දැන් අපි මේ වෙනකොට ධානා වීති ටික කතා කරා. මාර්ග වීති ටික කතා කරා. දැන් ඵල සමාපatti වීති තමයි ඔන්න කතා කරන්න තියෙන්නේ. තුන්වෙනි වීති. අපි කියෝනේ අර්පණා වීති වල වර්ග පහක් තිබුණා. ඒ පහෙන් තුන්වෙනි එක තමයි දැන් ඔන්න කතා කරන්නේ. ඵල සමාපatti වීතිද මාර්ග වීති වෙන්ම 40ක් වන්නේය. අපි කියවනේ 40ක් තියෙනෝනේ. අර ඉස්සෙල්ලා කිව්වනේ ඔක්කොම අර්පණ මේ ලෝකෝත්තර සිත් ඔක්කොම 40ක් තිබුණා. 40න් 20ක් මාර්ග 20ක් ඵල. ඒක ආයෙත් දෙකකට බෙදෙනවා. කුසල සහ නෑ මේ නෑ ඒ පැටලුණා. ඵල සමාපatti අපි මෙතන පාඩමට යමු. ඵල සමාපatti වීදිද මාර්ග වීති වෙන්ම 40ක් වන්නේ. තමාලත් ඵලයට සම්වදිනු කැමැති මේ සෝවාන් පුද්ගලයා ඵලයට සමවැදීමේ බලාපොරොත්තුවෙන් සංස්කාරයන් විදර්ශනා කරන කල්ලි භවාංග චලන භවාංග උපච්ඡේදයන්ගෙන් පසු සංස්කාරයන් අරමුණු කොට මනෝද්වාරා වර්ජන චිත්තය ඉපිද නිරුද්ධ වේ. අනතුරුව ඒ සංස්කාරයන්ම අරමුණු කොට ඥාන සංප්‍රයුක්ත කාමාවචර කුසල චිත්තයක් අනුලෝම ජවන භාවයෙන් යෝගාවචර මන්ද ප්‍රඥයෙකු. එතකොට වෙන්නේ මෙහෙමයි බෙදෙන්නේ. දැන් අපි කිව්වා මේ ලෝකෝත්තර සිත් 8යි. ලෝකෝත්තර සිත් 8 මාර්ග 4යි ඵල 4යි විදිහට දෙකකට බෙදුණා. එතකොට ඒක ධාන වලින් වැඩි කරාම ඔක්කොම 40ක් තිබුණා. ඒ 40න් 20ක් මේ මාර්ග ඵල 20යි. හරිද? ඵල 20යි. ඒ ඵල 20 ආයෙත් වැඩි වෙනවා දන්දබිඥාන් සහ මේ නැත්තම් මන්ද ප්‍රාග්ඥ සහ තීක්ෂණ ප්‍රාග්ඥ කියලා දෙකකට බෙදෙනවා. දෙකකට බෙදුණා. එතකොට තමයි 40 වෙන්නේ. එතන 20යිනේ තියෙන්නේ. තේරුණා නේද ඒක? ඵලසිත 20යි. ඵලසිත 20 වැඩි වෙනවා දන්දබිඥ සහ ක්ෂිප්‍රබිඥ. දන්දබිඥ සහ ක්ෂිප්‍රබිඥ නැත්තම් තීක්ෂණ ප්‍රාග්ඥ සහ මන්ද ප්‍රාග්ඥ විදියට දෙකකට බෙදෙනවා. එතකොට ඒ විදිහට තමයි මේක 40 වෙන්නේ. ඒ විදිහට තමයි 40 වෙන්නේ.
ඥාන සංප්‍රයෝගී කාමාවචර කුසල චිත්තයක් අනුලෝම ජවන භාවයෙන් යෝගාවචරයා මන්ද ප්‍රාඥිකු නම් 4 වරක්ද තීක්ෂණ ප්‍රාඥිකු නම් 3 වරක්ද ඉපදීමෙන් පසු සෝතාපට්ටි ඵල ජවනය වාර බොහෝ ගණනක් ඉපදීමෙන් පසු භවාංග වේ. මේ සෝතාපට්ටි ඵල සමාපatti වීතියේ ඵල සමාපatti වීතිවල උපදනා ඵල සිත්වල සංඛ්‍යා නියමයක් නැත්තේ. එක් වීතියක උපදනා ඵල සිත් 100 ගණනක් විය හැකිය. දහස් ගණනක් ලක්ෂ ගණනක් කෝටි ගණනක්ද විය හැකිය. ඵල සිත් කොතෙක් උපනත් වීතිය එකමය. ඉතිරි ඵල සමාපatti වීතියද මේ සෝතාපට්ටි ඵල සමාපatti වීතිය අනුව තේරුම් ගත යුතුය. එතකොට ඒකෙදි වෙන්නේ ඵල අරකම තමයි අර විදියට නෑ ඒකේ වෙනස් වෙනවා. ඒකේ මෙහෙමයි වෙන්නේ. අනතුරුව ඒ සංස්කාරයන් අරමුණු කොට ඥාන සංප්‍රයුක්ත කාමාචර කුසල චිත්තයක් අනුලෝම ජවන භාවයෙන් අනුලෝම යෝගාවචරය මන්ද ප්‍රාඥයෙකු නම් 4 වරක්ද. එතකොට ඒකේ වෙන්නේ යෝගාවචරය මන්ද ප්‍රාඥයෙක් නම් අනුලෝම සිත් 4ක් ඇති වෙනවා. තීක්ෂණ ප්‍රාඥයෙක් නම් 3 වරක් ඇති වෙනවා. ඒකේ වීතිය යට ලියලා තියෙනවා මන්ද ප්‍රාඥාගේ ඵල සමාපatti වීතිය කියලා තියෙනවා භවාංග චරණ භවාංග උපජ්ජේනීය ඡේදය මනෝද්වාරා වර්ජනය අනුලෝම 4ක් ඇති වෙලා ඵලසිත ඇති වෙනවා. මොකද මේක ඵල සමාපත්තිනේ. ඵලසිත ඇති ප්‍රමාණයක් ඇති වෙලා භවාංග වෙනවා. තීක්ෂණ ප්‍රඥාගේ මොකද වෙන්නේ? භවාංග චලනය, භවාංග උපජ්ජනය, මනෝද්වාරා වර්ජනය සහ අනුලෝම 3ක් ඇති වෙලා ඵලසිත ඇතිලා භවාංග වෙනවා. ඒ විදිහට තමයි වෙන්නේ. එතකොට වෙනස තියෙන්නේ ඒකේ මන්ද ප්‍රඥාගේ අනුලෝම 4ක් ඇති වෙනවා. තීක්ෂණ ප්‍රඥාගේ අනුලෝම 3යි ඇති වෙන්නේ. අභිඥා වීති. අපි කියවනේ ඊළඟ වර්ගය. දැන් අපි කතා කරා ධානා වීති ටික කතා කරා. මාර්ග වීති ටික කතා කරා. සමාපatti ඵල සමාපatti වීති කතා කරා. මාර්ග වීති කතා කරා. ඵල සමාපatti වීති කතා කරා. දැන් තියෙන අභිඥා වීති. අභිඥා වීති. 20 වෙනි පාඩම. දිබ්බ චක්කු දිබ්බ සෝත ඉද්දිවිද පරචිත්ත විජානන පුබ්බේ නිවාසානුස්සති යතා කම්මූපග අනාගතංස කියා අභිඥා සතක් ඇත්තේ. අභිඥා සතක්. දැන් අපි දන්නෝනේ අභිඥා උපදන්න නම් මොකද්ද වෙන්න ඕන? රූපාවචර පංචම ධානයට ගිහිල්ලා වෙනම අභිඥා උපදවන්න ඕන. වෙනම අභිඥා කියලා කිව්වේ මේ තියෙන විශේෂ ඥානයන්, විශේෂ හැකියාවන්. දිබ්බ චාකු දිබ්බ සෝත අපි දන්නෝනේ මේවර විනිවිද යන්න පුළුවන්, මේ පොළොවේ ගිලෙන්න පුළුවන්, අහසේ ඇවිදින්න පුළුවන්, යන්න පුළුවන්, මේ ඕනම දේවල් අතරින් යන්න පුළුවන්. මෙන්න මේ වගේ හෘදි ප්‍රාතිහාර්ය. ඒව තමයි ඥාන විදියට දිබ්බ චක්කු දිබ්බ සෝත ඉද්දිවිද පරචිත්ත විජානන බුබ්බේ නිවාසානුස්සති යතා කම්මූපග අනාගතංස කියා අභිඥා සතක් තියෙනවා. එහෙනම් අභිඥා සතක්. ඒවට කියනවා අපි අභිඥා කියලා. එතකොට දිබ්බ චක්කු කිව්වේ දිව්‍යමය ඇස. දිබ්බ සෝත කිව්වේ දිව්‍යමය කන. ඉද්දි කිව්වේ ඉද්දි ප්‍රාතිහාර්යය. පරචිත්ත විදාන්නේ කියන්නේ අනුන්ගේ සිත් කියවීම. පුබ්බේ නිවාසානුස්සති කියන්නේ පුබ්බේ කිව්වේ කලින් පෙර භවයන් දැන ගැනීමේ හැකියාව. යතා කාමූපක කියන්නේ දිබ්බ චක්කු ඥානයේම තවත් මේ අවස්ථාවක්. අනාගතංස කියන්නේ අනාගතය පිළිබඳව කියන්නේ. ඒතර මේව තමයි අභිඥා. අභිඥා 5ක් කියලාත් අපි කතා කරනවා. අභිඥා 6ක් කියලාත් කතා කරනවා. අභිඥා 7ක් විදියටත් කතා කරනවා. අපි අභිඥා ගැන අපි තවත් දුරටත් ඉස්සරහට කතා කරමු. අභිඥා 5ක් කියන තැන්වල එසේ කියා ඇත්තේ යතා කම්මූපක අනාගතංස අභිඥා දෙක දිබ්බ චක්කු අභිඥාවටම ඇතුළත් කිරීමෙනි. අභිඥා වීතියකට పూర్වෙයි පාදක පංචම ධාන සමාපatti වීතියක්ද අදිෂ්ඨාන වීතියක්ද නැවත පාදක ධාන සමාපatti වීතියක්ද ඇත්තේය. අභිඥා බලය ඇති කර ගැනීම සඳහා පළමුවෙන් ඥානයට සම්බෙදිය යුතුය. අභිඥාවට අතිවාර වන බැවින් එයට පාදක ධානයයි කියනු ලැබේ. එතකොට අභිඥා වීතියකට పూర్වෙයි පාදක පංචම ධානය සමාපatti වීතියක්ද අදිෂ්ඨාන වීතියක්ද නැවත පාදක ධාන සමාපatti වීතියක්ද ඇත්තේය. අභිඥා බලය ඇති කර ගැනීම සඳහා පළමුවෙන් ධානයට සම්වැදිය යුතුය. අභිඥාවට අත්තිවාරම වන බැවින් එයට පාදක ධානයයි කියනු ලැබේ. එතකොට
ඒතර පංචම ධානයට තමයි මේ කියන්නේ පාදක ධානය කියලා නේ. පංචම ධානයට ගිහිල්ලානේ අපිට යන්න වෙන්නේ. පංචම ධානයට තමයි මේ කියන්නේ පාදක ධානය කියලා. ඒතර පංචම ධානයට ගිහිල්ලා කියන්නේ රූපාවචර පංචම ධානය. රූපාවචර පංචම ධානයට ගිහිල්ලා තමයි ඊට පස්සේ අපි අභිඥා උපදවන්නේ. දිබ්බ චක්කු අභිඥාවෙන් යම් කිසි දුර ඇති දෙයක් දකින්න කැමැති අෂ්ට සමාපatti ලාභියා තේජෝ කසින ඕදාත කසින ආලෝක කසින අතුරෙන් එය යම් කිසි කසිනයක් පංචම ධානයට සංවැදෙන්නේ. ඉන්පසු එයින් නැගිට අසවල් දේ පෙනේවායි ඊටා ගන්නේ. ඊටීම් වශයෙන් ඇති වන්නේ කාමජවන වීතියකි. ඊටාගත් පාදක පංචම ධානයට සංවැදෙන්නේ. එයින් නැගිටීමෙන් පසු ඊටු රූපය දක්නා අභිඥා වීතිය ඇතිවේ. ඒ මෙසේ පාදක ධානයේ නැගිට සිටියා වූ යෝගාවචරයා හට භවාංග චලන භවාංග උපච්ඡේද ඊළඟට නිරෝධ සමාපatti වීතිය මේ 344 පිටුව නිරෝධ සමාපatti වීතිය. දැන් කොට අවසාන වීතියනේ. අපි දැන් ධාන වීති කතා කරා, මාර්ග වීති කතා කරා, ඵල සමාපatti වීති කතා කරා, අභිඥා වීති කතා කරා. පස්වෙනි වර්ගය නිරෝධ සමාපatti වීතිය. අෂ්ට සමාපatti විශේෂෙහි වශීභාවය ඇති කරගෙන ඉන්නා වූ අනාගාමී හෝ රහත් වූ හෝ පොද්ගලයා නිරෝධ සමාපත්තියට සම්බන්ධුණු කැමැති කල්ලි ප්‍රථම ධානයේ පටන් ආකින්චායතනයේ ධානය දක්වා ඇති ධානයන්ට පිළිවෙලින් සමවදිමින් ඒවායේ සංස්කාරයන් අනිත්‍ය ආදී වශයෙන් විදර්ශනා කරන්නේය. ඉක්බිති නිරෝධ සමාපත්තියේ පූර්ව කෘත්‍යයන් කොට නිම වූ කල්ලි භවාංග චලන භවාංග උපච්ඡේදයන්ගෙන් පසු මනෝද්වාරා වර්ජන චිත්තේද පරිකර්ම උපචාර අනුලෝම ගෝත්‍රභූ නාමයෙන් කාමාවචර ජවනයන් 4 වරක් හෝ 3 වරක් හෝ ඇති වීමෙන් පසු නේව සංඥායතනයේ ධානය චිත්තේද දෙවරක් ඇති වී චිත්ත සන්තතිය සිදෙන්නේය. එතකොට ඊට පස්සේ චිත්ත සන්තතිය යෙදෙන. දැන් මෙතෙන්දී ඇත්තටම අපි දන්නවා දැන් නේව සංඥා නා සංඥායේ යතනේ ඉන්න බ්‍රහ්මයෙක් හුස්ම ගන්නවද? නේව සංඥා නා සංඥායතනේ කියලා බ්‍රහ්ම ලෝකයක් තියෙනව නේද? තියෙනවා. ඒ බ්‍රහ්මයෝ හුස්ම ගන්නවද නැද්ද? හුස්ම ගන්නවා. හුස්ම තියෙනවද? හුස්ම තියෙනවද? නේව සංඥා නා සංඥායතන කියන්නේ ආකාසානංචායතනය, විඥානංචායතනය, ආකින්චඤ්ඤායතනය, නේව සංඥා නා සංඥායතනය. ඒව මොනවද? අරූපාවචර බ්‍රහ්ම ලෝක. ඒතර ඒවායේ තියෙනවද රූප? රූප වලින් හැදිච්ච කයක් තියෙනවද? එහෙනම් හුස්ම තියෙන්නේ කොහමද? සිත විතරයි තියෙන්නේ. සිත විතරයි තියෙන්නේ, හුස්ම නැහැ. හුස්මක් ගන්නෙ නැහැ. හුස්මක් ගන්න ඉතින් තියෙන්නේ පාය කයක් නේද? කයක් නැහැ. එතකොට අපි කියනවා නේව සංඥා නා සංඥායතනය හරියට නිවන තරම්ම දුක නැති තැනක්. කියන්නේ ඒ තරම්ම හරි සැපක් තියෙන තැනක්. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ නිවන ස්ථිරයි, නේව සංඥා නා සංඥායතනය ස්ථිර නැහැ. ස්ථිර නැහැ. එතකොට ඒ තරම්ම හරියට නේව සංඥා නාස ඇත්තේත් නැති නැත්තේත් නැති මට්ටමනේ. සංඥාවක් ඇත්තේත් නැති නැත්තේත් නැති මට්ටම තමයි නේව සංඥා නාසඤ්ඤයතනේ. ඊටාම සියුම්ම දැන් සංඥාව කියලා කිව්වේ සිතක් තියෙනවායි. ඒක ඊටාම සියුම් සිතක්. නිකන් ඇත්තේත් නැති නැත්තේත් නැති සිතක්. ඒක නිවනට බොහෝ කිට්ටුයි. ඉතින් ඒක උද්දකරාරාම පුත්ත සහ අනිත් එක්ක අනිත් නෑ ආලාලකාරාම හිටි ඊට මෙහා ආකින්චඤ්ඤායතන 7 වෙනි ධානයේනේ හිටි 7 වෙනි ධානයේ හිටි අසිතතාවසතුම අසිත කාල දේවලතාවසතුමා තමයි අෂ්ට සමාපත්තිලාභී. ඒතකොට අෂ්ට සමාපත්තිලාභී එක් තමයි එතන උපදින්නේ ගිහිල්ලා නේව සංඥා නා සංඥායතනෙ. ඒතකොට ඒක නිසා නේව සංඥා නා සංඥායතනෙ තමයි ධාන චිත්තය දෙවරක් ඇති වී චිත්ත සන්තතිය එතනින් එහාට චිත්ත සන්තතිය සිදෙනවා. ඉඳලා යනවා සිත් ඇති වෙන්නේ නැති කාලයක් ඇති වෙනවා. ඊට පස්සේ යෝගාවචරයා බලාපොරොත්තු වූ කාලය මුළුල්ලේ සිතා චිත්තජ රූපද නැතිව සිත් ඇති වෙන්නේ නැහැ. ඒ වලින් උපද්දපු චිත්තද රූප ඇති වෙන්නේ නැහැ. රූපද නැතිව ඉතිරි රූප පමණක් පැවති.
බලාපොරොත්තු කාලයේ ඉක්මවනු සමගම ආවර්ජනයක් නැතිවම සමවන් පුද්ගලයා අනාගාමික වී නම් අනාගාමී ඵලචිත්තයේද අරහත් පුද්ගලිකු නම් අරහත් ඵලචිත්තයේද එක්වරක් උපදින්නේය. ඉන්පසු භවාංග වන්නේය. මේ නිරෝධ සමාපatti වීතිය. එතකොට ඒක අදිෂ්ඨාන කරලා තමයි මෙච්චර කලක් නිරෝධ සමාපත්තියට සම්වැදෙනවයි කියලා හිතලා කරාට පස්සේ ඒ කාලේ ඉක්ම වුණාට පස්සේ අනාගාමී පුද්ගලයන්ටයි අරහත් පුද්ගලයන්ටයි විතරයි සංවදින්න පුළුවන්. ඒකත් අෂ්ට සමාපත්තිලාභී වෙන්නත් ඕන. එතකොට හැම අනාගාමී පුද්ගලයෙකුටම පුළුවන්ද? බෑ. එතකොට ඒ අනාගාමී පුද්ගලයාට පුළුවන් වෙන්න ඕන රූපාවචර අරූපාවචර ධාන හතරත් උපදවපු කෙනෙක් වෙනවා. කියන අෂ්ට සමාපත්තිලාභී පුද්ගලයෙක් වෙනවා. ඒ වගේම රහත් පුද්ගලයාත් හැම රහත් පුද්ගලයෙකුටම පුළුවන්ද? රහතන් වහන්සේ කෙනෙකුටම බෑ. අෂ්ට සමාපatti උපදවලා තියෙන්න ඕන. දැන් හැම රහතන් වහන්සේකට රහත් උන නිසාම ධාන නැහැ. ධාන නැති අය ඉන්නවා. අපි කියන්නේ මේ ධාන නැති ශුෂ්ක විදර්ශක කියලා රහතන් වහන්සේලා ඉන්නුනේ. උන්වහන්සේලා ධාන නැහැ. ධාන අර්ධි නැහැ. ඒ කියන්නේ අභිඥා උපදවන්න බෑ. හැබැයි රහත්. ඒ කියන්නේ පිරිනිවන් පාමු නැවත ඉපදීමක් නැහැ. එතකොට ඒ උන්වහන්සේලාට බෑ. උන්වහන්සේලාට බෑ මේ නිරෝධ සමාපත්තියට සමවැදෙන්න. නිරෝධ සමාපatti සමවැදෙන්න ඈ නෑ දෙවිදත්තර නෑ නේද මේ අනාගාමි වෙලා නෑනේ. එක්ක අනාගාමි වෙන්න ඕන එක්ක අරිහත් වෙන්න ඕන. දෙවිදත්තර ස්වාමින් වහන්සේ මේ අභිඥා උපදවලා තිබුණා. අභිඥා උපදන්න අර රූපාවචර අරූපාවචර ධානය උපදින්න ඕනේ නැහැ. අභිඥා උපදන්නේ අභිඥා තිබුණා. අභිඥා තිබුණ එක්තරා කාලයකදී අභිඥාව උපදන්නේ පස්වෙනි රූපාවචර ධානයෙන් පස්සේ අභිඥා උපදන්න පුළුවන්. හැබැයි අභිඥා උපදනවායි අරූපාවචර කියන්නේ තවත් වෙනස් එකක්. ඒක. අරූපාවචර ධාන හතර. ඒතර නිරෝධ සමාපත්තියට සම්බන්ධ වෙන්න අරූපාවචර ධාන හතරටත් උපදලා තියෙන්න ඕන. ඒතර ඒකෙත් හතරවෙනි ධානය නේව සංඥා නා සංඥා ඡායතනෙ උපදන්න හැකියාව තියෙන්න ඕන. සමති වීතිය. නිරෝධ සමාපatti වීතිය භවාංග චලන භවාංග උපච්ඡේදය මනෝද්වාරාවර්ජනය පරිකර්ම උපචාර අනුලෝම ගෝත්‍ර වූ ධාන සිත් දෙකක් කිව්වේ ධාන සිත් දෙකක් ඉපදිලා අචින්තක කාලය. එතන ධාන සිත් දෙකේ කිව්වේ මොනවද මේ? නේව සංඥා නා සංඥායතනේ ධාන සිත් දෙක. ඊට අචින්තක කාලය. ඊට පස්සේ ඵලසිතට එනවා. ඒ පුද්ගලයාගේ අදාළ ඵලසිතට අනාගාමී නම් අනාගාමී අරිහත් නම් අරිහත්. ඊට පස්සේ භවාංග වෙනවා. එහෙම තමයි එන්නේ. තීක්ෂණ ප්‍රඥාට මේ වීතිය පරිකර්ම ජවනේ නැතිව ඇතිවන්නේය. නිරෝධ ඇතිවන්නේ. ඒතර තීක්ෂණ ප්‍රඥාට පරිකර්මය නැතුව තමයි ඇති වෙන්නේ. මේ දන්දබිඥාගේ නැත්නම් මන්ද ප්‍රඥාගේ එක තමයි මේ ලියලා තියෙන්නේ. නිරෝධ සමාපත්තියට සංවදින පුද්ගලයා නේව සංඥා නා සංඥායතන ධානයට සංවදිනා කල්ලි අනික් සමාපatti වීතිවලදී මෙන් ධාන චිත්තය භවාංග චිත්තය මෙන් දිගටම ඇති නොවි දෙවරක් පමණක් ඇති වී සිඳී යන්නේය. සිත ඉපදීම වැළැක්වීම සඳහා කළ පරිකර්මයේ බලයෙනි. දෙවරක් පමණක් ඇති වී සිඳී යන්නේය. සිත ඉපදීම වැළැක්වීම සඳහා කළ පරිකර්මයේ බලයෙනි. ප්‍රථම ධානයේ පටන් පිළිවෙලින් ධානයන්ට සංවැදීම හා ඒවායේ සංස්කාරයන් විදර්ශනා කිරීමත් සිත ඉපදීම නැවැත්වීමේ පරිකර්මයය. ඒක අපිට වැටහුන්නේ නැහනේ. ඒතකොට නිරෝධ සමාපත්තියට සංවදින පුද්ගලයා නේව සංඥා නා සංඥායතන ධානයට සංවදිනා කල්ලි අනික් සමාපatti වීතිවලදී මෙන් ධාන චිත්තය භවාංග චිත්තය මෙන් දිගටම ඇති නොවි දෙවරක් පමණක් ඇති. ඒතකොට ධාන චිත්තය දෙසරයි ඇති වෙන්නේ. නේව සංඥා නා සංඥා ඇති වී සිඳී යන්නේය. යන්නේ සිත් ඉපදීම වැළැක්වීම සඳහා කළ පරිකර්මයේ බලයෙන්. එහෙම දිගට දෙසරයක් ඇති වෙලා නවතින්නේ අර නිරෝධ සමාපත්තියට නැවතීමේ උමනාවෙන් මේක කරන්නේ. ඒක උමනාවෙන් කරන නිසා දෙකක් ඇති වෙලා නැති වෙනවා. ප්‍රථම ධානයේ පටන් පිළිවෙලින් ධානයන්ට සංවැදීම හා ඒවායේ සංස්කාරය විදර්ශනා කිරීමත් සිත් ඉපදීම නැවැත්වීමේ පරිකර්මය. එතකොට මුලින්දම්ම දැන් මේ පුද්ගලයා මේ නිරෝධ සමාපත්තියට සම්බන්ධින්නමයි හිතාගෙන තමයි මේ ධාන උපදින්නේ. එතකොට මේ සිත් ඇතුළෙම තියෙනවා නිරෝධ සමාපත්තියේ අරමුණ තියෙනව නේද? අරමුණෙන් තමයි මේ වැඩේ කරන්නේ. එතකොට තමයි නේව සංඥා නා සංඥායතන සිත
ධානසිත දෙවරක් ඉපදිලා ඊට පස්සේ අචින්තක කාලයක් එනවා. සිත් ඉපදීම නවතින කාලයක් එනවා. අෂ්ට සමාපත්තිලාභීන් වූද පෘථග්ජනයන්ට හා සෝවාන් සකදාගාමි පුද්ගලයන්ට නිරෝධ සමාපත්තියට සම්වැදිය නොහැක්කේ ඔවුන්ට සමාධියට බාධක කාමරාගය අප්‍රහීන බැවිනි. ඔන්න ඒක තමයි දැන් පුළුවන් පෘථග්ජනයොත් ඉන්නෝ අෂ්ට සමාපatti ලාභීන්. හැබැයි ඒ අයට බෑ මේ නිරෝධ සමාපත්තියට සමවදින්න. ඇයි බැරි? ඒ අයගේ අර අප්‍රහීන කාමරාගයක් තියෙනවා. එතකොට කාමරාගය නෑ නේද අනාගාමීන්ට? නෑනේ. කාමරාගය නෑ. මොනවද තියෙන්නේ? දස සංයෝජන වලින් කීයක් තියෙනවද? රූප රාග, අරූප රාග, මාන, උද්ධච්ච, අවිද්‍යාව. උද්දාම්භාගයේ සංයෝජන ධර්ම පහ තමයි තියෙන්නේ අනාගාමීට. කාමරාගය නැහැ. කාමරාගය පටිඝ. නැත්නම් මොනවද? කාමරාගය පටිඝ නැහැ. පහක් නැහනේ. මේ ඕරම්භාගී පහ මොනවද? සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස, කාමරාග පටිඝ. කාමරාග නැහැ. කාමරාග තියෙනවා ඕරම්භාගයයට. ඕරම්භාගී පහ තමයි ඒක මේ පෘථග්ජනයන්ට තියෙනවා. අෂ්ට සමාපත්තිලාභී නුවද පෘථග්ජනයන්ට හා සෝවාන් සකදාගාමි පුද්ගලයන්ට නිරෝධ සමාපත්තියට සමවැදී නොහැක්කේ ඔවුන්ට සමාධියට බාධක කාමරාගය අප්‍රහීන බැවිනි. එතකොට ඔය මේ උද්දම්බා මේ ඕරම්භාගී ඒව දැන් සෝවාන් පුද්ගලයාට නැත්තේ මොනවද? සෝවාන් සකදාගාමි පුද්ගලයාට නැත්තේ මොනවද? සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස නැහැ. හැබැයි තියෙන්නේ මොනවද? ඒ පහෙන් අර දෙක තියෙනවනේ. කාමරාග පටිඝ තියෙනවා. කාමරාග පටිඝ තියෙනවා. අනාගාමී පුද්ගලයාට කාමරාග පටිඝත් නැති වෙලා යනවා. හරිනේ? සමාධිය නොහැක්කේ ඔවුන්ට සමාධියට බාධක කාමරාග අප්‍රහීන බැවිනි. නිරෝධ සමාපත්තියට සම්වැදීම ඇත්තේ කාම ලෝක, රූප ලෝක දෙකෙහි පමණකි. අරූප ලෝකේ එය නැත. ඒතර නිරෝධ සමාපත්තිය අරූප ලෝකේ නැහැ. රූපාවචර සමාපත්තීන් එහි නැති බව අරූප ලෝකේ නිරෝධ සමාපත්තිය නැතිවීමේ හේතුවයි. රූපාවචර සමාපatti නැහැ. රූපාවචර සිත් උපදින්න බෑ අරූප ලෝකේ. එහෙම බෑනේ රූපාවචර සිත් උපදින්න. ඒක නිසා නිරෝධ සමාපත්තිය අරූප ලෝකේ නැහැ. අරූප ලෝකේ කියන්නේ අර ඒ ලෝකවල නැහැ. ඒ සිත් උපදින අපිට පුළුවන් කාම ලෝකේ, රූප ලෝකේ ඉඳගෙන උපදින්න පුළුවන්. හැබැයි අරූප ලෝකේ ඉන්න කෙනෙකුට නිරෝධ සමාපත්තියට සම්වැදින්න බෑ. බෑ. එතකොට අපි අවසානයකට ආවා. එතකොට අපි අභිධර්ම මාර්ගයේ ග්‍රන්ථය එතනින් අවසන් වෙනවා. එතකොට දැනට ඒක මේ මට්ටමට තේරුණාද? ඔව් අපි ඒ අතනින් පතර සාකච්ඡා කරමු. දැනට එතකොට අපි මේ පොඩ්ඩක් මතක් කරගත්තොත් පොඩි මූලික කරුණු ටික අපි පොඩ්ඩක් මතක් කරගනිමු. සියල්ල චිත්ත වීති පිළිබඳ පොඩි බලමු අපි මතක් කරගනිමු බලන්න. මොනවද මේ අපි ලිව්වොත් චිත්ත වීති. චිත්ත වීති වර්ග කීයක් තිබුණද? වර්ග 3යි. පළවෙනි මොකද්ද පළවෙනි වර්ග? පංචද්වාර වර්ජනනේ. පංචද්වාර වීති, පංචද්වාර මනෝද්වාර මරණාසන්න නේ. මරණාසන්න පංචද්වාර කීයක් තිබුණද? පංචද්වාර 1යි 2යි 3යි 4යි 5යි. ඒ මොනවද? චක්කු, ශ්‍රෝත, ගහන, ජීවා, කාය. එතකොට ඒවා ආයිත් කීයක් තිබුණද? වර්ග
අති මහත්තාරම්මන මහත්තාරම්මන පරිත්තාරම්මන අති පරිත්තාරම්මන නේ. චක්කු කීයක් තියුණාද? 1 මහත්තාරම්මන 2 පරිත්තාරම්මන 6යි අති පරිත්තාරම්මන 6යි හරිනේ. එතකොට මේ පැත්තෙන් කීයද? 6 6 12 13 15යි 15යි. හරි නේද? ඔක්කොම 75යි. හරි නේද? ඊට පස්සේ මනෝද්වාරක චිත්ත වීදි වර්ග 2යි. මොනවද? කාමජවන් අර්පණ. හරිද? අර්පණ ටික තමයි එහාට යමු. අර්පණ. කාමජවන් කීයදයි? 14ක් ආයු ඇති. 14ක් ආයු නැති. ආයත වර්ග කීයද? විභූතාරම්මන කීයද? 5යි නේ. අවිභූතාරම්මන 2යි. විභූතාරම්මන 1යි. අවිභූතාරම්මන 1යි. එතකොට මෙතන 7යි 2යි ඔක්කොම 9යි. හරිනේ. ඊට පස්සේ අර්පණා වර්ග කීයද? වර්ග 5යි. මොනවද? ධාන මාර්ග ඵල සමාපatti අභිඥා නිරෝධ සමාපatti. ධාන කීයද? 72යි. මාර්ග කීයද? මාර්ග 40යි නේ. මාර්ග 40යි. ඵල 40යි. ඇයි මතකයි නේද? තීක්ෂණ ප්‍රඥා දැන් මාර්ග සිත් ගත්තාම 20යිනේ තියෙන්නේ. 20 තීක්ෂණ ප්‍රඥයන් සහ මේ තීක්ෂණ ප්‍රඥා සහ මන්ද ප්‍රඥා විදිහට දෙකකට බෙදුණා. ඒතර 40ක් වෙනවා. ඊට පස්සේ අභිඥා කීයද? ඔව් ඒ අභිඥා වර්ග 7යි. ඒ 7ට 7යි එතන ඉන්නේ. ඔව් 7යි. අභිඥා 7යි. නිරෝධ සමාපatti තීක්ෂණ එතන 7යි 7 ආයෙත් දෙකකට බෙදෙනවා මෙතන නේ. තීක්ෂණ අර අභිඥා වීතිත් 7ක් තියෙනවා. මේ අභිඥා 7ක් තියෙනවා. ඒ 7 වශයෙන් ආයෙත් තීක්ෂණ ප්‍රඥා සහ අන්ත ප්‍රඥා විදිහට දෙකකට බෙදලා 14ක් වෙනවා එතකොට. එතන 14යි. මේ තවත් මේක වෙනස්කම් එනවා. අපි මූලික වශයෙන් නිකම් බෙදීමක් විදිහට ගනිමු. නිරෝධ සමාපatti තව සියුම් බෙදීම් වලට ගොඩක් තියෙනවා. ඊට පස්සේ නිරෝධ සමාපatti ගත්තාම එතකොට ඒකෙන් අපි එකක් කියලා ගන්න වෙන්නේ නේ. අර විදියට මේ එතකොට වර්ග දෙකකින් නම් අනාගාමී සහ අරිහත් කියලා දෙකක් ගන්න පුළුවන්. එතකොට දෙකක් කියලා ගන්න පුළුවන්. ඒක දෙකක්. හරිනේ. එතකොට වෙනස් වෙනවා අනාගාමීන් වහන්සේ නිරෝධ සමාපත්තියට සම්බන්ධිනවා. අරිහත් ස්වාමීන් වහන්සේත් එතකොට මේ විදිහට වෙන්න බෑ. ඒකත් ඉතින් ආයෙත් බුදුරජාණන් වහන්සේගේ පසේ බුදුවරයන් වහන්සේගේ රහතන් වහන්සේගේ ආයෙත් තුනකට ඕනනම් බෙදා ගන්න පුළුවන්. එහෙම බෙදන්න පුළුවන්. දැන් මූනික අනාගාමීසේ අරිහත් කියලා දෙකකට බෙදා ගන්න පුළුවන්. මොකද? දැන් මෙතන ධානයනේ එන්නේ. ධානසිතනේ එන්නේ. දැන් මේ නිරෝධ සමාපත්තියට සමවදින්න පුළුවන් අනාගාමීන් වහන්සේට සහ අරහතුන් වහන්සේට විතරයි. අනිත් අයට බෑ.
අනිත් අය බෑ කිව්වේ සෝවාන් සකදාගාමි වහන්සේලාට බෑ පෘථග්ජනයන්ට බෑ. ඒතර ඒකෙත් ආයෙත් තියෙනවා මේ අපි දෙකක් කියලා ගත්තේ මෙතන අනාගාමි සහ අරහතුන් වහන්සේලා වර්ෂයෙන් දෙවර්ගයක් තියෙනවා නිරෝධ සම්පත් සම. ඒතර අපි දෙකක් කියලා ගත්තා. එහෙම ගන්න පුළුවන් නේ අපිට දෙකක් කියලා. ඊළඟ මරණාසන්න චිත්ත වීතිය. ඒකත් පොඩ්ඩක් මතක් කරගනිමු. උත්තරද තිබුණේ? එකසිය 79 නේ. චක්සුද්්වාර වීති, සෝතද්්වාර වීති, ගානද්්වාර වීති, ජිහ්වාද්්වාර ආදී කායද්්වාර වීති, මනෝද්්වාර වීති වශයෙන් මරණාසන්න වීතිය සවැදෑරුම් වේ. වීති 6ක් එන්න පුළුවන්. වීති 6යි. එයින් චක්සුද්්වාර මරණාසන්න වීතියද ජවනට අනතුරු වෙන චුතියේ ජවන භවාංගයට අනතුරු වෙන චුතියේ තදාරම්මයට අනතුරු වෙන චුතියේ තදාරම්මට භවාංගයට අනතුරු වෙන චුතිය යන වීති කියා සිව් වැදෑරුම් වේ. එතකොට 6 වරක් 4 24යි. මරණාසන්නයේදී ඇති වෙන වැටහෙන එතකොට 24ක් එනවා. ඒක 24 ආකාරයි. මරණාසන්න වීති 24 ආකාරයි. ඔන්න ওই විදිහට තමයි වීති ටික ඇති වෙන්නේ. අපි නිකන් බලමු කීයක් තියෙනවද? මෙතන 75යි, මෙතන 9යි. බලමු 75යි. මෙතන 9යි. මෙතන 84ද? නෑනේ. ඔව් 79යි මෙතන 6යි 7යි 8යි 7යි 4යි 11යි 4යි 15යි 16යි 168යි මේක මීටත් වඩා වෙනස් වෙනවා 24යි 9යි 5යි 14යි 8යි 22යි 4යි 26න් 6 දෙකක් ඉතිරි 9යි 9යි 6යි 15යි 2යි 17න් 7 එකක් ඉතිරි 276ක් විතර එනවා වීති. තවත් බෙදෙනවා ආසන්න වශයෙන්. එතකොට ඔන්න ඔය මට්ටමට වීති අපිට ඉගෙන ගන්න තියෙනවා. එතකොට එහෙමනම් අද අපි මේ පොත අවසන් කරනවා. අවසන් කරලා අපි ඊළඟට පටන් ගන්න මේ සතිපට්ඨාන විපස්සනා භාවනා ග්‍රන්ථය ලබන සතියේ ඉඳලා දෙවිනුර ඥානාවාස ස්වාමින් වහන්සේ විසින් සම්පාදිත සතිපට්ඨාන විපස්සනා භාවනා ග්‍රන්ථය